අයිබෝන් බෝනුවන් සුබ දවසක් දූපිත හැමෝටම අද දවසේ මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ තව දවස් කීපයක් තියෙන 2020 ලියන මගේ ආදරණීය දරුවෝ හැමෝටම ඉතින් ඒගොල්ලන්ගේ මේ විභාගේ ගොඩ යන්න ඒගොල්ලෝ දැන් මේ දවස්වල පේපර්ස් කරනවා ඇති. හැබැයි ගොඩක් අයට පේපර් කොච්චර කරත් ඒක විග්‍රහයක් කොහොමද ගාන හැදුනේ කොහොමද උත්තරය ආවේ කියන එක ප්‍රශ්නයක් ඇති. ඉතින් ඒකට විසඳුමක් විදියට මේ වීඩියෝ එක උදව් වෙයි කියලා මම හිතනවා. එසේනම් අපි අපේ වැඩේ පටන් ගමු. හරි? අනිත් එක මේ පේපරේ අනිවාර්යයෙන්ම කරලා තියෙන්න ඕනේ මේ වීඩියෝ එක බලන්න කලින්. හරිද? එහෙම වුණොත් තමයි අපේ වැඩේ සාර්ථක වෙන්නේ. හරි, නියමයි. එහෙනම් අපි වැඩේට එමු. ප්‍රශ්නාංක 1. කර්මාන්ත ශාලාවක් තුළ සිදුව හැකි ආපදා අවම කරගත හැක්කේ කෙසේද? ඒ මනා සූදානමක යුතුව කාර්ය නිරතීම. අනිවාර්යෙන් ඔයා ඒ වැඩේට සූදානම් වෙලා ඉන්න ඕනම් කලින් ඔයාට අනතුරක් වෙන එක වළක්වා ගැනීම හැකියාව තියෙන. එහෙනම් පිළිතුරකට ඒ ඉන්න ඕනේ. එතකොට මේ MCQ ලියන හැටි හොඳට බලා ගන්න. දැන් ඔයාට ෂුවර් නේ ඒ කියන එක. ඒ කියන එක ෂුවර් නම් අය හිතන්න දෙයක් නෑ. ඒ කියන එක නැති හැම එකම කපලා දාන්න. එතකොට 2 3 4 කියන එකම කැපෙනවා. ඊට පස්සේ B තමන් කරන කාර්යයේ අවදානම් බව අවබෝධ කර ගැනීමෙන් අනිවාර්යෙන්ම වාට ආපදා වළක්ව ගන්න පුළුවන්. එහෙනම් හිතන්න දෙයක් නෑ මේකේ. තියෙන එක උත්තරයයි. ඒ තියෙන්නේ 5. අපි කෝකටත් බලාගෙන C තමන් කරන කාර්යයේ නිපුණත්වය ගැනීමෙන් අනිවාර්යෙන් ඔයා කරන වැඩේ ඔයා වැඩෙක් නම් ඔයා දන්නවා මෙන්න මේම කරොත් තමයි අනතුරක් වෙන්නේ කියන එක. හරි? ඒකින්ද වැළකෙන්න පුළුවන්. D කාර්ය කිරීමෙන් පසු වැඩපිළිවෙල නිසි පරිදි පිළිසිදු කරන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට අනතුරු වළක්වා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 1ට පිළිතුර 5. අංක 2ට එමු අපි. ඩ්‍රොවින් ගානක් හැම අවුරුද්දෙම වගේ එනවා ළමයි. ඉතින් චූටි වෙනස් ඩ්‍රොවින් ගානක් දෙන්න හිතුවා. හරි? මේක චුට්ටක් පැටලෙනවා හරියට බලන්න. ඔතන F G H I J කියලා මං අකුරුත් එක්ක 3D රූප එහෙම නැත්නම් ඉන්ජිනේරින් ඩ්‍රොවින් රූප අඳින ක්‍රම කීපයක් දීලා තියෙනවා. ඉතින් ඒකට ගැළපෙන ඒවද මේ දීලා තියෙන රූපේ තියෙන්නේ කියලා බලන්න. හරි? මම චුට්ටි දෙයක් ඔයාට ඔලුවට දෙන්නම් මෙන්න මෙහෙම. ඉන්ජිනේරින් ඩ්‍රොවින් අඳින ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සාමාංශික රූප. සාමාංශික රූප. සාමාංශික රූපයක් අඳිනකොට තිරස සමග ආනතිය අංශක 30ක් වෙන්න ඕනේ. අංශක 30ක් වෙන්න ඕනේ. ඔන්න ඔහමයි ඒ රූපය ඇඳෙන්නේ. එහෙනම් මෙහෙම කෙනෙක් ඉන්නවද කියලා බලමු අපේ ඩ්‍රොවින් එකේ. පේන විදියට ඉන්නවා. ඒ තමයි B. හරි? B. එසේනම් දෙවනියට ඉන්න ඕනේ උත්තරවල දෙවනියට ඉන්න ඕනේ. අන්න එක මේක පැටලෙනවා කියන්නේ උත්තරවල දෙවනියට ඉන්න ඕනේ සාමාංශික කියන උත්තරේ. ඒ කියන්නේ F අකුර ඉන්න ඕනේ. එහෙම ඉන්නේ තුන්වෙනි උත්තරේ, හතරවෙනි උත්තරේ, පස්වෙනි උත්තරේ පමණයි. අනිත් අය අයින් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව අඳින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ද්විඅංශික ක්‍රමය. ද්විඅංශික ක්‍රමය. ඒකෙදි වෙන්නේ මගේ ළමයි මෙන්න මෙහෙම එක පැත්තක් අංශක 7ක් වෙනවා, එක පැත්තක් අංශක 42ක් වෙනවා. ද්විඅංශික වල. ඉතින් මෙහෙම එක්කෙනෙකුත් ඉන්නවද කියලා බලමු. පේන විදියට ඉන්නවා. ඒ තමයි කැපිටල් A. එසේනම් කැපිටල් A කියන්නේ අනිවාර්යෙන් ද්විඅංශික රූපයක්. එහෙනම් අපේ උත්තරවල මුල් එක්කෙනා විදියට G අකුර ඉන්න ඕනේ. එහෙම ගත්තම ඉන්නේ 3 4 පමණයි. දැකද අපි උත්තර හොයාගෙන යන්නේ හැටි. ඊට පස්සේ අනිවාර්යෙන්ම J කියන එක්කෙනා කවුද? ආනත රූපීය පෙනුමක්. එහෙනම් C කියන්නේ ආනත රූපීය පෙනුමක්. එහෙනම් එයා මේ හැම උත්තරේම ඒ උත්තර දෙකේම ඉන්නවා. ඊට පස්සේ අපි දැන් තීරණය කරන්න ඕනේ Kද Iද මුලට ඉන්නේ. හරි. දැන් හොඳට බලන්න. තව 3D රූප අඳින ක්‍රමයක් තියෙනවා මගේ ළමයි. ඒ තමයි එක් ලක්ෂයකින් යුත් පර්යාලෝක පෙනුම්. පර්යාලෝක පෙනුම්. හරිද? මේ දෙන දේවල් ටික ෂෝට් කොන්ටැක්ට් විතරව දාගන්න. හරි? එක් ලක්ෂයකින් යුත් පර්යාලෝක පෙනුම්. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මේව පොයින්ට් එකක් තියෙනවා. ඒ පොයින්ට් එක අනන්තයේ ඉන්නේ. ඒ පොයින්ට් එකට ඇදිලා ගිහිල්ලා තියෙනවා මේ රූපේ.
මේ රූපය ඇදීලා ගිහිල්ලා තියෙනවා. මේ රූපය ඇදීලා ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට 1 ලක්ෂයකට ඇදිලා ගිහිල්ලා ඒක අපි 1 ලක්ෂයකින් උත් පර්යාලෝක පෙනුම් කියන්නේ. එහෙම එක්කෙනෙක් මේක ඉන්නවද? ඔව් ඉන්නවා. ඒ තමයි E අකුර. E අකුර. එහෙනම් අපේ උත්තරවල අවසානයේට ඉන්න ඕනේ 1 ලක්ෂයකින් පර්යාලෝක පෙනුම්. ඒ කියන්නේ K අකුර අවසානයේට ඉන්න ඕනේ. K අකුර අවසානයේට ඉන්න ඕනේ. එම ගත්තම පිළිතුර 4 එන්නේ. අපි කෝකටත් තව චූටි දෙයක් ඔලුවට දාගමු. හරි. තව ඉන්නවා ලක්ෂ 2කින් යුත් පර්යාලෝක පෙනුම්. මේක 1 ලක්ෂයයිනේ. ලක්ෂ 2ක් ඉන්නේවත් තියෙනවා. ලක්ෂ 2ක් ඉන්නේවත් තියෙනවා. හරි. චුට්ටක් ස්පීඩ් කරනවා ප්‍රශ්න 50ක් කරන්න තියෙන නිසා. හරි. මේ බස් ලක්ෂ 2කට ඒ අදාළ 3D රූපය ඇදලා ගිහිල්ලා තියෙනවා. හරි. ඒක නිසා මේ දේවල් නැවත ඔයා පොඩ්ඩක් පෙන්නලා බලන්න ඔයාගේ ඩ්‍රොවින් පාඩමේ මුලට අනිවාර්යෙන් මේ දේවල් අහන්න පුළුවන්. එහෙනම් දෙවෙනි එකට පිළිතුර වන්නේ 4. තුන්වෙනි ප්‍රශ්නෙට අපි යමු. මේකට කොන්ක්‍රීට් ගානක් ගොඩනැගිලි ඉදිකිරීම තාක්ෂණ වේදින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කීපයක් අහනවා. ඒ අතරින් කොන්ක්‍රීට් කියන එක වැදගත්ම එකක්. තුන්වෙනි එක. පහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය වන්නේ. ඒකට ඔයා MCQ එකක් කරනකොට ප්‍රශ්න හොඳට කියවන්න ඕනේ. කියවනකොට ඔයා ඉරක් ගහ ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි සත්‍යද අසත්‍යද කියන එක. එහෙනම් මේකේ අසත්‍ය ප්‍රකාශය කියපු ගමන් ඔයා ඒක පාට පෑනකින් ඕ මුඛකින් හරි මාක් කරගන්න ඕනේ. වරදින්න නැති වෙයි. බලමු. 1. කොන්ක්‍රීට් තැම්පත් කිරීමේදී විසංගමනය වීම අවම කරගත යුතුයි. විසංගමනය වෙනවා කියන්නේ කුමක්ද? විසංගමනය වෙනවා කියන්නේ කොන්ක්‍රීට් එකක තියෙන බර අංශු පතුලට තැන්පත් වෙනවා කියන එක. ඉතින් ඒක වෙන්න හොඳ නැහැ. කොන්ක්‍රීට් එක තැන්පත් කරනකොට කොන්ක්‍රීටේ ශක්තිමත් බවට හානියක්. අංක 2. එන එක සත්‍යයි. අංක 2. කොන්ක්‍රීට් සුසංහසනය කිරීම මගින් කොන්ක්‍රීටය තුල සිර වී ඇති වායු බුබුලු ඉවත් කළ හැකි අතර එමගින් කොන්ක්‍රීටේ ඝනත්වය අඩු කරගත හැකි. මේක කියවගෙන යනකොට ඇත්තටම හරි. හැබැයි යම් තැනක් තියෙනවා වැරදි වෙන. මේ බලන්න. කොන්ක්‍රීට් සුසංහසනය කිරීම මගින් කොන්ක්‍රීටය තුල සිර වී ඇති වායු බුබුලු ඉවත් කරනවා තමයි සුසංහසනය කියන්නේ ඒක. හැබැයි එහෙම කරාම කොන්ක්‍රීටේ ඝනත්වය අඩුවන්නේ නැත. ඝනත්වය වැඩි වෙනවා. ඝනත්වය අඩු වෙන එක නවත්ත ගන්න තමයි සුසංහසනය කරන්නේ. පැහැදිලිද? එසේනම් අසත්‍ය ප්‍රකාශය අංක 2. හරි. පිග්මන්ට් කරගෙන ඊළඟට පොඩ්ඩක් මම නැවතත් මේකේ තියෙන අනිත් කරුණු ටිකක් චුට්ටවට කියලා දෙන්නම් නැවත මතක් කරන්නත් එක්කලා. තුන්වෙනි එක. කැන්ටිලීවර් කොන්ක්‍රීට් සඳහා වැරගැන්වුම් යෙදීමේදී කොන්ක්‍රීටේ ඉහළ පෘෂ්ඨයේ වැරගැන්වුම් ගහණය වැඩි කරන්න ඕනේ. මේ බලන්නකෝ. කැන්ටිලීවර් බීම් එකක් මම චුට්ටක් අඳින්නම්. මෙන්න මේ විදිහටයි තියෙන්නේ. මේ කොන්ක්‍රීට් එකක්. ඒකේ එක පැත්තක් ෆික්ස් කරලා තියෙනවා කොහෙට හරි. අනිත් පැත්ත ෆ්‍රී. එතකොට මෙහෙම බරක් වැටෙනකොට මෙයා මෙන්න මෙහෙම නැමෙන්න try කරනවා. එතකොට ඔයා දන්නවා කොන්ක්‍රීට් එකක් උපතින්ම අරන් එන දෙයක් තමයි හැකියාවක් තියෙනවා. එයාට සම්පීර්ණ ප්‍රත්‍යාබලයන්ට ඔරොත්තු දෙන්න. එයා මේ ලෝකෙට ඉපදුනයින් පස්සේ එයා ඉගෙන ගන්න දෙයක් තමයි ආතන්න ප්‍රත්‍යාබලයන්ට ඔරොත්තු දීම. ඒ සඳහා අපි දෙයක් එයාට දෙන්න ඕනේ. ඒ තමයි වැරගැන්වුම් කම්බි. එතකොට මේ බලන්න. මේකේ මේ උඩ පෘෂ්ඨය ගොඩක් ඇදෙනවානේ. ඒ කියන්නේ ආතතියකට ලක් වෙනවානේ. කොන්ක්‍රීට් එකකට ආතතියකට ලක් වීමේ හැකියාවක් නැහැ. එහෙනම් ඒකට අපි උදව් කරන්න ඕනේ. ඒ සඳහා අපි කරන වැඩේ තමයි ගොඩක් ඇදෙන්නේ කොහෙද? ඒ පැත්තට වැඩිපුර වැරගැන්වුම් දාන එක. මාර්ලිසි. ඊට පස්සේ 4. කොන්ක්‍රීටයේ සවිවීමේදී සිදුවන රසායනික ක්‍රියාවලියේදී පිටවන තාපය ඉවත් කිරීම කොන්ක්‍රීට් පදම් කිරීම මගින් සිද්ධ කරනවා. හරිද? අහගන්නකෝ. කොන්ක්‍රීට් එක හදනකොට කොන්ක්‍රීට් එක ගල් වෙන්න නම් සිමෙන්ති සහ ජලය අතර රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න ඕනේ. මේ ප්‍රතික්‍රියාවට මම නමක් දෙනවා සජලීකරණ ප්‍රතික්‍රියාව කියලා. මේක සිද්ධ වුණොත් තමයි කොන්ක්‍රීට් එක ගල් වෙන්නේ. හින්දා සිමෙන්ති ගල් වෙන්නේ. එතකොට මේ සජලීකරණ ප්‍රතික්‍රියාවේදී සෑහෙන ලොකු තාපයක් එළියට දානවා. මේ තාපය අපි හිර කරගන්නවා.
මේ තාපය අපි හීර කරගන්න. හීර කර ගැනීම මේ ජලය මගින් සිද්ධ කරනවා. එහෙම තිබ්බොත් තමයි මේ ප්‍රතික්‍රියාව හොඳට සිද්ධ වෙන්නේ. ඉතින් මේ බලන්නකෝ. මම ස්ලැබ් එකක් මෙහෙම දානවා. ස්ලැබ් එකෙන් දැන් ඉතින් වතුරක් තියෙනවා ඔක්කොම තියෙනවා අවුලක් නැහැ දැන් ප්‍රතික්‍රියාව කර කර ඉන්නවා. ඉන්නකොට ස්ලැබ් එකේ උඩ කිසිම ආවරණයක් නැහැ. එතකොට ඉරේලිය බග් ගාලා වැටුනම මොකද වෙන්නේ? මේකේ තියෙන වතුර ටික උරා ගන්න ගන්න. වතුර ටික උරා ගන්න හදන. වතුර ටික උරා ගන්න හදනකොට උඩ වතුර අඩු වෙනවා යට වතුර වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට උඩ පෘෂ්ඨය ක්‍රැක් වෙනවා. හරිද? ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේකට හේතුව වතුර උරා ගැනීම කියලා. එහෙනම් අපි ඒ උරා ගන්න වතුර වලට ගැලපෙන්න අපි වතුර මේකට දාන්න ඕනේ. එimhe දැම්මම මේකේ හීට් එක රඳා පවතී. එහෙම වුණාම හොඳ කොන්ක්‍රීට් එකක් ලැබෙයි. මේක තමයි පදම් කරනවා කියන්නේ. හරිද? ඊළඟට සරල ආධාරක මත යොදා ඇති කොන්ක්‍රීට් බාල්කයක් මතට ඉහළින් භාරයක් යෙදුව විට කොන්ක්‍රීටයේ ඉහළ පෘෂ්ඨය ආතතියකට ලක්වන අතර පහළ පෘෂ්ඨය ආතතියකට ලක්වන අතර ඉහළ පෘෂ්ඨය සම්පීඩනයකට ලක් වේ. හරි. ඒකත් ඔයා දන්නම කතාවක් මම නැවත මතක් කරන්නේ. මෙහෙම ස්ලැබ් එකක් තියෙනකොට මගේ ළමයි මෙහෙම ස්ලැබ් එකක් තියෙනකොට උඩින් බරක් අපි දානකොට මෙයා මෙන්න මෙහෙම නැමෙන්න try කරනවා. මෙහෙම නැමෙන්න try කරනකොට යට පැත්ත ඇදීමකට හෙවත් ආතතියකට ලක් වෙනවා. උඩ පැත්ත සම්පීඩනය වෙන ගන්නවා. හරි. ඉතින් මේ ප්‍රශ්නේ සියල්ලම හරියන අතර දෙවෙනි එක වරදිනවා. හරි. එන හතරවෙනි එකට. ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී අතිවාරම වැදගත් තැනක් ගනී. පහත කාරණාවලින් ඊටාම නිවැරදි පිළිතුරු අඩංගු වර්ණය කුමක්ද? ඊටාම නිවැරදි පිළිතුරු. එක් ස්ථානවල කේන්ද්‍රීය භාරයන් ඇතිවීම වැළැක්වීමට හා භාරයන් බෙදා හැරීමට අතිවාරම යොදා ගන්නවා කියලා කියනවා. ඒක නිවැරදි. ඊළඟට එහෙනම් හැම එකේම නෑ තුන්වෙනි එකේ A නෑ. එහෙනම් තුන්වෙනි එක කපන්න පුළුවන්. A නිවැරදි නිසා. B උඩු හැටුම් සඳහා සුදුසු මට්ටම් තලයක් ලබා දීම අනිවාර්යයෙන්ම අතිවාරමකින් අපි කරන්නේ අතිවාරම උඩින් ගොඩ නැගෙන බිත්ති වලට හොඳ ලෙවල් එකක් හදලා දෙන එක. එසේනම් B නිවැරදි. එහෙම ගත්තම හතරවෙනි එකක් කපන්න පුළුවන්. C යටපස් මත පතිත වන භාරය පසට ඔරොත්තු දෙන අන්දමට විසිරුවා හැරීමට. ඔව්. පසට ලස්සනට ගොඩනැගිල්ලේ බර බෙදා හරින්න උපකාරී වෙනවා. එසේනම් C හරි. එහෙම ගත්තම දෙකත් අයින් වුණා. 1 සහ 5 පමණයි තියෙන්නේ. D ගොඩනැගිල්ලේ පාදම පොළොව මට්ටමේ යටට ගෙන යාම මගින් ස්ථායීතාවයක් වැඩි කරනවා. ඒකත් නිවැරදි. එසේනම් 5 තමයි උත්තරේ විදිහට ගන්න පුළුවන්. හරි. මේ බලන්න ළමයි ඊට පස්සේ හොඳ ගාණක් තියෙනවා. ගොඩක් කට්ටියට මේක කිරිල්ල නැතුව ඇති කමක් නෑ අපි මේ ප්‍රශ්නෙන් අල්ලගමු. තියඩලයිට් ගාණක් ගාන කියවමු. පංචාස්ත්‍රාකාර ඉඩමක තියඩලයිට් පරිභ්‍රමණයකින් ලබාගත් උත්ක්‍රමණ කෝණවල අගයන් පහත දැක්වේ. හරි. මෙහිදී සිදුවන දෝෂය. පංචාස්ත්‍රයන් කියන්නේ එන පංචාස්ත්‍රයක් අඳින්න දෙපේ. ඊට පස්සේ මම කරන වැඩේ මේවා මෙහෙම දික් කරගන්නවා. ඒ කියන්නේ බාහිර කෝණ හදාගන්න. මෙන්න මේ බාහිර කෝණ වලට තමයි උත්ක්‍රමණ කෝණ කියලා කියන්නේ. හරි. උත්ක්‍රමණ කෝණ කියලා කියන්නේ. අපි දැන් ඒ උත්ක්‍රමණ කෝණ එකින් එක දාගමු. ඊට පස්සේ දැන් ඔයා මෙහෙම කතාවක් දන්නවනේ ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ සියල්ල එකතුව අංශක 360ට සමානයිනේ. දැන් එහෙමයි කියලා මේ ඔක්කොම එකතු කරලා 360ට සමාන කරලා හරියන්නේ නැහැ මේ විදිහේදී. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ අභ්‍යන්තර කෝණ එකින් එක හොයාගන්න. හරිද? එකින් එක හොයාගන්න. අපි බලමු එකක් කරලා. හරි හොඳට බලා ගන්න මේක. මම කරන වැඩේ මෙන්න මෙතන අභ්‍යන්තර කෝණය මම හොයන්න යන්නේ. එහෙනම් මේ ඔක්කොගේම එකතු ඔයා දන්න 180යි සරල කෝණයක් නිසා 180යි. එහෙනම් 180 මේක අඩු කරාම මෙතන එක එන්න ඕනේ. එහෙනම් අංශක 180යි කලා බිඳුවයි විකලා 60 22 38. දැන්
තව තියරි එකක් ඔයාලට මම දෙන්නම්. ඒ තමයි අංශක එකක් හැදෙන්නේ කලා 60කින්. කලා එකක් හැදෙන්නේ විකලා 60කින්. ඕක මෙතනදී අපිට ඕන වෙනවා. බලමු. දැන් මෙහෙන් අංශකයක් ඉල්ලගත්තා. මෙතනින් කලා එකක් දුන්නා. කලා එකක් කියන්නේ දැන් මෙතන ඉන්නවා විකලා 60ක්. එහෙනම් 60න් තමයි අපි මොකද කරන්නේ? 38ක් අඩු කරන්නේ. එහෙනම් 10න් 8 2යි ඔන්න මේ. දැන් මෙතන මොකද උනේ? අංශක එකක්. අංශක එකක් මෙතන ගත්තා. ඒ කියන්නේ කලා 60ක් තියෙනවා. එතන එක කලාවක් දුන්න හින්දා දැන් මෙතන ඉන්නේ කලා 59යි. කලා 59යි. දැන් අඩු කරමු. 9න් 2ක් 7යි. 5න් 2ක් 3යි. දැන් මෙතනින් අංශකයක් දීපු නිසා දැන් මෙතන ඉන්නේ 179යි. 9යි 1යි 1යි. එහෙනම් මෙතන එක එනවා 119යි අංශක කලා 37යි විකලා 22යි. ඉක්මනට මේ ටික දාන්න. හරි. දැන් අපිට මේ ඔක්කොම මේ විදිහට හදා ඉන්න ගියොත් වෙලා යන නිසා මම හදපු උත්තර ටික තියෙනවා. මම මේ ටික මේ තැන් වලින් දාගෙන යන්නම්. ඔයා මේක කරලා බලන්න මේ උත්තර ටික එනවද කියලා. හරිද? හරි. දැන් මට අභ්‍යන්තර කෝණ සියල්ලම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් අපි අභ්‍යන්තර කෝණ සියල්ල එකතු කරගෙන යමු. අපි බලමු මේක කොහොමද එකතු කරන්නේ කියලා. හරි මේ බලන්න. 1යි 7යි 8යි 8යි 2යි 10යි එකක් ඉතුරු. හරි 1යි 4යි 5යි 6යි 7යි 8යි 12යි 16යි 160යි. එතකොට මේ 160 ඇදිලා තියෙන්නේ ඔයාලට තේරෙනවද? කලා 60ව දෙකකුත් මෙතන දැන් විකලා 60යි විකලා 60යි විකලා 40යි. එතකොට 60යි 60යි 120යි 160 එනවනේ. එහෙනම් ඔයාලට පේනවද මෙතන ඉන්නේ කෙලින්ම කලා එකක් කලා එකක්. එහෙනම් බලයන්ව කලා දෙකක් මේක ඇතුලේ හැංගිලා ඉන්නවා. කලා දෙකකුත් විකලා 40කුත් මේක ඇතුලේ හැංගිලා ඉන්නවා. එහෙනම් මේ කලා දෙක මම මෙයාට දෙනවා. එයාට දෙනවා. මම මේ ටික චුට්ටක් මකන්නම්. එතකොට මේ විකලා 40 තමයි මෙහාට හම්බෙන්නේ. එතන වැඩේ හරි. දැන් මෙතනට 2යි 3යි 4යි 5යි 5යි 7යි 12යි 13යි 19යි 9යි එකක් ඉතුරුයි. 5යි 8යි 8යි 6යි 14යි 14යි 3යි 17යි 179. එහෙනම් කලින් වගේ මට තේරෙන්න ඕනේ මේ 179 ඇතුලේ ඉන්නවා හැංගිලා ඉන්න මෙහෙම. කලා 60ව දෙකකුත් කලා 60ව දෙකක් කියන්නේ 120යි. අපි 179ක් අඩු කරමු. එතකොට 9යි 5යි. කුත් තව 59ක් ඉන්නවා. එහෙනම් මේ අංශක 1යි අංශක 1යි 59යි. මෙතන එහෙනම් අංශක දෙකක්. මේ අංශක දෙක මම මෙතනට දෙනවා. එතකොට කලා 59ක් තමයි ඉතුරු වෙන්නේ. කලා 59ක් කියනවා මෙතන කලා 59. බා වැඩි යන හැටි. දැන් එකතු කරමු. 7යි 2යි 9යි. 9යි 9යි 18යි. 18යි 6යි 24යි. 24යි 5යි 29යි. 29යි 9යි 38න් 8 3ක් ඉතුරු. 3යි 4යි 13යි. 13යි 14යි. 14යි 9යි 23න් 3 දෙකක් ඉතුරුයි. 2 3 4 5. හරි 538යි කලා 59යි විකලා 40ක් විදිහට තමයි එන්නේ මේ අභ්‍යන්තර කෝණ සියල්ල එකතු. හරිද?
දැන් අපි දන්නවා පංචාශ්‍රයක් වුණාම එයාගේ අභ්‍යන්තර කෝණ සියල්ල එකතුව 540ක් වෙන්න ඕනේ. හැබැයි මේ බලන්න 540 පැනලා ගිහිල්ලා තියෙනවා. හරි. දැන් මම කරන වැඩේ අංශක 540න් මේ ආපු උත්තරේ අඩු කරනවා. හරි. මේ ආපු උත්තරේ අඩු කරනවා. අඩු කරනවා. දැන් ඔයා දන්නවා ඉතින් මේකෙන් මේක අඩු කරන්න බෑ. ඒකින්ද අපි මේකෙන් මේක තමයි අඩු කරන්නේ. තේරුම් ගන්න ඕන දේ තමයි අවසාන උත්තරේ අපිට හම්බෙන උත්තරේ ඍණාංකයක්. හරිද? දැන් මේක සුළු කරාම එනවා මෙන්න මේ උත්තරේ. අංශක 1යි විකලා 20ක් කියලා එනවා. පිළිතුර හැබැයි ඍණ පිළිතුර. ඒත් අපිට එන්නේ ඍණ පිළිතුරක් නම් අපගේ දෝෂය වෙන්න ඕනේ ධන දෝෂයක්. ධන දෝෂයක්. එහෙනම් මේ උත්තරය ඇවිල්ලා තියෙනවා පිළිතුරු අංක 3. හරි. ලස්සනට පැහැදිලි ඉක්මනට දාගන්න. ඊට පස්සේ TDS ගානක් තියෙන්නේ. TDS වලනුත් රචනා ප්‍රශ්නයක් වගේම MCQත් අහනවා. මේ බලන්නකෝ. ගොඩනැගිල්ලක ප්‍රමාණ බිල්පත්‍ර සකස් කිරීමේදී හඳුනාගත් වැඩ අයිතමයන් කිහිපයක් සහ ඒවායේ මිනුම් දීලා තියෙනවා. දැන් SLS 573 ප්‍රමිතියට තියෙන TDS එකකට අපි අත්‍යවාරම් කාණු කැපීම දාන්නේ ඝන මීටරයක් විදියට. ඝන මීටරයක් විදියට. හොඳට මතක තියාගන්න. අත්‍යවාරම් කාණු සඳහා කොන්ක්‍රීට් යොදන්නේ එහෙම නැත්නම් කැට කොන්ක්‍රීට් තට්ටුව දාන්නේ ඝන මීටරයක් විදියටම. එසේනම් AB තමයි උත්තරේ. ගඩොල් බැම්ම බදින්නේ වර්ග මීටර විදියට, බිත්තිය කපරාරු කරන්නේ වර්ග මීටර විදියට. වන් TDS ගාන එහෙම් පිටින්ම රචනා ප්‍රශ්නේ ඔක්කොම ලකුණු ගන්න නම් ඔයාට අනිවාර්යෙන්ම ඒ කරන වැඩේ වකරි වැඩක් නේ. දැන් මෙතන අපි ගත්තොත් ගඩොල් බැම්ම වැදීම. ඒ වගේ වැඩ කීපයක් තියෙනවනේ බිල්ඩින් එකක් හදාගෙන යනකොට. එතකොට ඒ අදාළ වැඩය වර්ගඵලයක්ද? එහෙම නැත්නම් පරිමාවක්ද? එහෙම නැත්නම් මොකක් හරි දිගක්ද කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන ලකුණු හම්බෙන්නේ නැති වෙයි. හරි. එසේනම් 6 වෙනි එකට පිළිතුර 1. 7 වෙනි එක. පාද සඳහන් වන්නේ අපවහන් නල පද්ධතිය පිළිබඳ ප්‍රකාශ කිහිපයක්. අපවහන් නල පද්ධතියේ ඉහළම ස්ථානය සහ පහළම ස්ථානය සංවාදනය කරන්න ඕනේ කියලා කියනවා. නල තුල කසල වැඩි පීඩනයකින් ගලා යාමට සලස්වන්න ඕනේ කියලා කියනවා. කසල නල එළෙන ප්‍රදේශයේ බෑවුම් වැඩි අවස්ථාවලදී මනුබිල් කිහිපයක් යෙදිය යුතුයි කියලා කියනවා. කසල නල කිහිපයක් එක් කිරීමේදී T සංදියක් මගින් එක් කළ යුතුයි කියලා කියනවා. මේකේ ෂුවර්ම උත්තරයක් තියෙනවා අපිට. ඒ තමයි D. හරිද? මේ බලන්න. කසල නල කිහිපයක් එක් කිරීමේදී දැන් අපේ අපවහන නල පද්ධතියක් මෙහෙම මේන් ලයින් එක එන තඩි බටේ යනකොට අපි මේ තඩ බටේට තව පයිප් ලයින් එකක් මෙන්න මෙහෙම T හන්දියක් වෙන විදියට දාන්නේ නැත. නැත්නම් මෙතන තියෙන කෙලිම L හැඩයක්නේ. අංශක 90 නේ තියෙන්නේ. එතකොට එහෙම දාන්නේ නැහැ. හේතුව තමයි ඩ්‍රොප් වීම වැඩි. හරිද? ඩ්‍රොප් වෙනවා වැඩි කියලා අපි කියනවා. එතකොට මෙහෙන් එන අයට මෙහෙන් හයියෙන් යනකොට මෙහෙන් තව සෙට් එකක් එනකොට ය아가න්න බැරි වෙනවා. හිර වෙනවා. දැන් අනිකමට හිතන්න මේක මේන් රෝඩ් එක කියලා ඔයගොල්ලන්ගේ. මේන් රෝඩ් එකේ වාහනේ එන සෙට් එකක් යනකොට ඔයා මෙහෙම ඇවිල්ලා පටගාලා මෙහෙම දාන්නේ නෑනේ. මැරෙන්න නෙවෙන්නේ. හරිද? ඒතකොට ඒක වැරදි. එසේනම් අපි ලයින් දාන්න ඕනේ මෙන්න මෙහෙම ඇන්ගල්. අදුම ගානේ අංශක 45කට වඩා අඩු වෙන්න තමයි දාන්නේ. හරිද? පොඩි පොඩි සද්ද බද්ද හෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා ඒවා. හරි. ඒක නිසා මේ අපි වැඩේට අවධානය දෙමු. හරි. මේ බලන්නකෝ. දැන් ඔයා හයිවේ ගිහිල්ලා තියෙනවා නම් හයිවේ එක මේ හයිවේ ප්‍රධාන පාර මේක කියලා හිතන්න. ඒක යනකොට ඔයා කඩවතින් ඇතුළට දානවා කියලා හිතන්නකෝ. කඩවතින් ඇතුළට දානකොට මෙන්න මේ ඇන්ගල් වල තමයි ඔයාට දාන්න දෙන්නේ. ඔයා දැකලා සමහරක් විට. මෙහෙම දාන්න දෙන්නේ. ඒතකොට මෙහෙම දුන්නම තමයි මේ යන ලයින් එකත් එක්ක එකට සෙට් වෙලා ලස්සනට යන්න පුළුවන්. හරි. ඒක හොඳට මතක තියාගන්න. ඒක කසලා පහන් නෙමෙයි. ඕනම බට් ලයින් එකකට වැදගත් වෙන දෙයක්. හරි. එතකොට D එන්න බෑ. D නැති උත්තර බලන්න. එතකොට 1 2 4. ඊට පස්සේ කසල නල එළන ප්‍රදේශයේ බෑවුම් වැඩි අවස්ථාවලදී
මනු බිල් කිහිපයක් යෙදිය යුතුයි කියලා කියනවා. B බලන්න නල තුල කසල වැඩි පීඩනයකින් ගලා යාමට සලස්වන්න ඕනේ. ඒක වැරදි. අනිත් ලයින් වගේ නෙමෙයි වතුර ලයින් වගේ නෙමෙයි කසල කියන්නේ ඝන අපද්‍රව්‍ය එහෙම තියෙන. ඒකට ලොකු පීඩනයකින් එහෙම යන්න දෙන්න හොඳ නැහැ. ඒකට හිර වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා B කියන උත්තරය අපිට ගන්න බෑ. B D නැති ඒවා බලන්න. B D නැති ඒවා. B D නැති ඒවා. B D නැති ඒවා. B D නැති ඒවාම හරි. එතකොට පිළිතුර වන්නේ B නැති D නැති. පිළිතුර වන්නේ හතරවෙනි එක. හරිද? කසල නල එළෙන ප්‍රදේශයේ බැවුම් වැඩි අවස්ථාවේදී මනු බිල් කීපයක් දාන්න ඕනේ. ඒක දානවා හොඳයි. ඒකට අපිට බලා ගන්නත් පුළුවන් මොන හරි හිර වෙනවද කියලා. ඒ වගේම සංවාතනය කරන එකත් හොඳයි. එහෙනම් පිළිතුර 7ට 4. ඊට පස්සේ බලන්න 8 වෙනි එක. මේ තියෙන්නේ සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ පාල්මක් ඉදිකිරීමට යෝජිත ස්ථානවලට අදාළ දත්ත කීපයක්. දීලා තියෙනවනේ. මෙතන අංශක 30යි XY කියන ස්ථාන දෙක මෙන්න ගඟ මෙහෙම ගලාගෙන යනවා. මෙන්න මේ දිග මීටර 15ක් තියෙනවා. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන අංශක 90යි. දැන් මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. එසේනම් අපි දාන්න ඕනේ මෙතනට ත්‍රිකෝණමිතික අනුපාතය. එතකොට මේක දන්නවා මේක තමයි හොයන්නේ. එහෙනම් අපි දාන්න අනිවාර්යයෙන්ම tan කියන අනුපාතය. එහෙනම් tan ටික සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරි. එහෙනම් xy මම තනි කරගෙන tan මෙහෙට ගන්නම්. tan 30 කියන්නේ දීලා තියෙනවා 0.6. හරි මේක මම සුළු කරලා දාන්න. මෙතන බිංදුවයි දශමයි නැති කරන්න යටත් 10 වැඩි කරා උඩත් 10 වැඩි කරා. එතකොට උඩ 10 වැඩි කරාම 150 වුණා. යට මෙයා 10 වැඩි කරාම 6යි. පිළිතුර මේක සුළු කරාම එන්නේ මීටර 25යි. මීටර 25. ලස්සනට පැහැදිලිව දාගන්න. 9. ඩම්බෙල් මැනුමේදී භාවිතා වන අවේක්ෂණ රේඛා සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක්. අවේක්ෂණ රේඛා. ඩම්බෙල් මිනුමේ මූල ධර්මය තමයි ත්‍රිකෝණීකරණය කියන එක. හරිද? ත්‍රිකෝණීකරණය කියන එක. දැන් ඔයා හිතන්න මෙහෙම 1 කියලා මෙතන කූඤ්ඤයක් ගහුවා, මෙතන 2 කියලා කූඤ්ඤයක් ගහුවා, මෙතන 3 කියලා කූඤ්ඤයක් ගහුවා කියලා. ඒ ගහපු තැන් ටික මම මයින්නවා. මැනලා මම මගේ ශේෂ්ත්‍ර සටහන් පොතේ මේ දේවල් දාගෙන යම් පරිමාණයකට ඇඳ ගන්නවා. ඇඳගෙන මම ඒකේ මෙන්න මෙහෙම ඉරක් ගහ ගන්නවා අවේක්ෂණ රේඛාව. ගහගෙන මට පුළුවන්නේ ඒ අවේක්ෂණ රේඛාවේ ඇත්ත දිග අර පරිමාණයත් එක්ක හිතලා ගන්න කොච්චරක්ද කියලා. ඒ අනුව මට මේ දේවලුත් මෙන ගන්න පුළුවන්. හැමදේම මෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන වැඩේ ඇත්ත පොළවට ගිහිල්ලා මෙන්නලා බලනවා මේ අවේක්ෂණ රේඛාවේ තියෙන දිගමද තියෙන්නේ. මෙතන මෙතනට තියෙන්නේ තේ දිගමද කියලා බලන්න. එසේනම් අවේක්ෂණ රේඛාවක් අපි සෑම ත්‍රිකෝණයකටම ගහ ගන්න ඕනේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මැනීමේදී ඇතිවෙච්ච දෝෂ හඳුනා ගන්න. පැහැදිලිද? හරි අපි බලමු දැන්. ඒ ඩම්බෙල් මැනුමේ ප්‍රධාන මැනුම් රේඛාව ලම්බකව මිනුම් ලබා ගැනීමේදී අවේක්ෂණ රේඛා යොදා ගනී. එක වැරදි. B ඩම්බෙල් මැනුමේ යොදා ගනු ලබන සෑම ත්‍රිකෝණයකටම අවේක්ෂණ රේඛාවක් තිබිය යුතුයි අනිවාර්යයෙන්ම. B හරි. C අවේක්ෂණ රේඛාවේ මිනුම්ද ශේෂ සටහන ඇතුළත් කරන්න ඕන එක හරි අනිවාර්යයෙන්ම. B කෝණික මිනුම් ගැනීමේදී භාවිතා වන ප්‍රධාන රේඛාවට අවේක්ෂණ රේඛාව කියන ලැබේ. අපි ත්‍රිකෝණකරණයේදී කෝණික මිනුම් ලබා ගන්නේ නැත. රේඛීය මිනුම් පමණයි. ඒක හොඳට ඔළුවට තියාගන්න. එසේනම් 9ට උත්තරේ 4. 10. මේ තියෙන්නේ ඩම්බෙල් මිනුම් ආශ්‍රිතව එකක්. මේක කරන්නම පුළුවන් එකක් හරි. මෙහෙම දැන් අපේ ශේෂ සටහන් පොතේ දීලා තියෙනකොට අපි මේක දිහා බලාගෙන බහුවස්ත්‍රයක් ඇඳ ගන්න ඕනේ. බලන්න ඒක අඳින හැටි. මේ දින A කියන පොයින්ට් එක එතන දිග බිඳුවයි කියලා හිතන්න. එතන ඉඳලා 10ක් මයින්න. ඒක තමයි අදහස. එතන ඉඳලා 10ක් මයින්න. මේ පැත්තට ඍජු කෝණීය අනුලම්බයක් ගහන්න 20ක් දිග B කියන තැනට. මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ 10යි ළමයි. 20 කියන්නේ මෙතන ඉඳලා මෙතනට තියනවා කියලා. එහෙනම් මෙතන ඉඳලා මෙතනට 10යි. මම 10ක් ගත්තා. මේ පැත්තට ඍජු කෝණීය අනුලම්බයක් ගහන්න 15ක් වෙන්න.
එතකොට මට E කියන දන හම්බ වෙනවා. මෙතන ඉඳන් මෙතනට 10ක් තියෙනවා තව. ඔන්න. එතන ඉඳලා මේ පැත්තට 20ක් තියෙනවා. මේ. ඒක තමයි අදහස. මෙතන ඉඳන් මෙතනට 20යි තියෙන්නේ. හරිද? ඔන්න. දැන් ඉතින් මේ පොයින්ට් ටික මෙහෙම ලස්සනට යා කරගන්නයි තියෙන්නේ. හැදිලිද? හරි. දැන් වැඩේ කොට. දැන් තියෙන්නේ වර්ගඵල හොයන්න පමණයි. මේ බලන්නකෝ මේ තඩි ත්‍රිකෝණයක් තියෙන්නේ. ඒකේ වර්ගඵලය හොයමුකෝ. කොහමද? භාගයයි ආධාරක පාදයේ මෙන්න මේ ටික කීයද වෙන්නේ? 50ක් වෙනවා. වැඩි කිරීම ලම්බ කුස 15. එකතු කරන්න මේ පැත්තේ තියෙනවා ත්‍රපීසියමක්. ත්‍රපීසියම් වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරක පාද දෙක. එන මේ ටික එනවා 20ක්. වැඩි කිරීම ලම්බ කුස. ඒක ළමයිනේ මේ ටික සුදු කරාම අපිට උත්තරේ විදියට එන්නේ මෙන්න මේක. 1075 වර්ග මීටර. හරි? 11. ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී නිරපාද සාධකයේ ගණනය කිරීම. නිරපාද සාධක කියන්නේ සේෆ්ටි ෆැක්ටර්. අපි ඕනම දෙයක් එක බිල්ඩින් එකක් විතරක් නෙමෙයි. ඕනම නිෂ්පාදනයක් කරනකොට අපි වැඩිපුර ටිකක් හිතන්න ඕනේ. මෙහෙම හිතන්නකෝ දෙයක්. ඔය බිත්තියක් බඳින්න යනවා. මේ බිත්තියක් බඳින්න යනවා. මේ බිත්තියට ඔයා ගණන් හදලා ඔක්කොම කරලා ටේප් එක අරගෙන මැනලා කරලා ඔක්කොම කරලා කියනවා ගඩොල් ඔන්න 50ක් යනවා කියලා. එතන ඔය හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා ගඩොල් 50ක් මානක් හරියන්නේ නැහැ නේ මගේ පුතේ. තේරුණාද මං කියන්නේ? ඔය අනිවාර්යයෙන්ම අඩුම ගානේ තව 10ක්වත් ගන්න ඕනේ. ඒ කියන්නේ ටෝටල් එක 60ක්වත් අරගෙන ඉන්න ඕනේ ලොරිය දාගෙන. මොකද ඕක ලොරියෙන් බානකොට ගඩොල් කැඩෙන්න පුළුවන්. නැත්තම් කැඩිච්ච ඒවා හංගල උබල තියෙන්න පුළුවන් ප්‍රශ්න. ඒ නිසා කෝකටක් කියලා අපි වැඩිපුර හිතනවා. ඔන්න ඔකට තමයි සේෆ්ටි ෆැක්ටර් එක කෙටියෙන්ම කිව්වොත් තේරෙන්න. එතකොට ඔයා බිල්ඩින් එකක් හදනකොට බලන්න පළවෙනි එක නිර්මාණය සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය ගැන හිතන්න ඕනේ. අමුද්‍රව්‍ය වැඩිපුර අපි ගේන්න ඕනේ. යොදාගෙන නැති ව්‍යුහමේ ස්වභාවය ගැන අපි චුට්ටක් වැඩිපුර හිතන්න ඕනේ. කොහෙද මේ හදලා තියෙන තැන? ඒක මම අතිවර්ම කපල ඇද්ද? මදි නම් තා චුට්ටක් කපනවා. එහෙම හිතන්න ඕනේ. යොදන භාරයන් මේ බිල්ඩින් එකට එදින භාරයන් මිනිස්සුන්ගේ බර, මැෂින් වල බර අපි හිතනවා මෙහෙම හිතන්නකෝ. යට තට්ටු උඩ තට්ටු. අපි හිතනවා මෙන්න මෙතන මිනිස්සු 100ක් දාන්න තමයි අපි හිතන් ඉන්නේ. හැබැයි මොකක් හරි දෙයක් වෙලා කාලයක් යනකොට ඕවා මතක නැහැ. කාලයක් යනකොට මොකක් හරි බිස්නස් එක දියුණු වෙච්ච හින්දා මෙතනට මිනිස්සු තව උබා ගන්නවා වැඩිපුර. එතකොට මේ ස්ලැබ් එකට දැන්න බර වැඩි වෙනවා. ඉතින් ඒක නිසා අපි කෝකටත් කියලා හිතනවා 100ක් තමයි අපි ඩිසයින් කරේ නට 200ක්වත් දාන්න එකම කියලා හිතලා තමයි ස්ලැබ් එක දාන්නේ. හරිද? ඒව හිතන්න ඕනේ. පාරිසරික භාරයන් ගැන හිතන්න ඕනේ. එහෙම ගත්තම පිළිතුර 11ට 5. 12. පෙඟවුම් වල සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. පෙඟවුම් වල. අපේ මල අපවහන ගිහිල්ලා පූතික ටැංකිය කියන එකට තමයි සෙට් වෙන්නේ. මේ පූතික ටැංකිය තුල බැක්ටීරියා මගින් අපේ අපද්‍රව්‍ය එක ප්‍රතික්‍රියාවක් සිද්ධ කරලා ඒ කසල ටික පතුලට යවනවා. මේ කෙටියෙන් කියන්නේ ඉක්මනට යවුවම මේකේ ඉතුරු වෙන මේ අපත ජලය ටික තමයි පෙඟවුම් වලට යන්නේ. එතකොට මේ පෙඟවුම් වල මගින් මේ අපත ජලය ක්‍රමානුකූලව අපේ අභ්‍යන්තර පොළවට මුදා හරින්න ඕනේ. හරි. ඔන්න අදහස කිව්වා. අබ්බල. එක පෙඟවුම් වලේ ඉහළ මට්ටමේ වාතන නලයක් යොදා තිබිය යුතුයි. එහෙමනම් අපි දාන්නේ මෙන්න මෙහාට තමයි දාන්නේ. 2. පෙඟවුම් වලෙහි පතුලේ හැඩය ඇතුළතින් තරමක් ආනත හැඩයට සකස් විය යුතුයි. අපි සාමාන්‍ය පෙඟවුම් වල වෘත්තාකාර හැඩයෙන් තමයි දාන්නේ. වෘත්තාකාර වල්ලු දාලා තමයි හදාගන්නේ. 3. නිර්වායු බැක්ටීරියා මගින් සිදු කරන ක්‍රියාවලිය සඳහා උදව් දීම අරමුණු වේ. ඒක නම් මෙයාගෙන් තමයි කරන්නේ. 4. ජලය පිටතට කාන්දු විය හැකි පරිදි සකස් කළ යුතුයි. පිළිතුර නම් ඒක. 4. හරි. හොඳට මතක තියාගන්න ඒ දේවල්. දැන් මේ පාර විභාගේ මට හිතෙන දෙයක් තමයි කසල අපවහන පද්ධතියෙන් ටිකක් වැඩිපුර එන්න පුළුවන්. ජර්නල පද්ධතියෙන් ටිකක් වැඩිපුර එන්න පුළුවන්. ඒක ව්‍යුහගත වෙන්න පුළුවන්, රචනා වෙන්න පුළුවන්, MCQ වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට පොඩි අදහසක් දෙන්නම්. මේ දේවල් වලට ටිකක් වැඩි අවධානය දෙන්න. හරි.
ඊට පස්සේ මට්ටම් ගැනීම කියන්නේ හොඳ ගානක් සිවිල් වල තියෙන. හරි. දැන් මේ වගේ ගානක් කියවනකොට මේක රූපයක් ඇඳම තමයි ඔයාලට පුළුවන් වෙන්නේ. අපි බලමු මේම ගානක් කියද්දි කෙසේද රූපයක් අඳින්නේ කියලා. හරි. මේ බලන්න. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී පාඨාංක 4ක් අරගෙන තියෙනවා. පාඨාංක 4ක්. හරිද? එතකොට පාඨාංක 2ක් මුලින් අරගෙන තියෙනවා. මේ බලන්න. ඔන්න මම ලෙවල් මැෂින් එක මෙන්න මෙහෙම තියනවා. ලෙවල් මැෂින් එක මෙහෙම තියලා පළවෙනි පාඨාංකය ගන්නවා. මට්ටම් යටියට හම්බෙන පාඨාංකය වන්නේ 1.32ලු. ඊට පස්සේ මෙතන තියෙන දුරක්ෂ අනිත් පැත්ත හරවලා මම කරන වැඩේ මේ මට්ටම් යටිය මෙහෙට ගෙනල්ලා තියලා යා දාන ස්ථානේ තියලා මැන්නම 0.21ක් තමයි උස විදියට ඇවිල්ලා තියෙන්නේ. හරිද? 0.21. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන ඉඳන් මෙතනට තියෙන උස වැඩි, මෙතන ඉඳන් මෙතනට තියෙන උස අඩුයි. එහෙනම් මෙතන ඉඳන් ඇවිදගෙන ගිහිල්ලා තියෙන කන්දකට. මෙහෙම කන්දකට තමයි ගිහිල්ලා. තේරෙනවද? හරි. ඊට පස්සේ කියනවා ඔය දෙක ගත්තාන් පස්සේ ලෙවල් උපකරණ ඉස්සරහට අරන් ගිහලා. ඒ කියන්නේ මෙහෙට අරන් ගිහිල්ලා. මෙහෙට අරන් ගිහිල්ලා. මෙහෙට අරන් ගිහිල්ලා මැන්නම මම මේක උඩින් අදින්න හේතුව තමයි මේ බලන්නකො තුන්වෙනි පාඨාංගයේ කොච්චරද 1.24යි. අපි මෙහෙට ලෙවල් මැෂින් එක තියලා ආයි බලන්නේ මේ මෙතනම තියලා තියෙන මට්ටම් යටි. එතකොට පාඨාංකය ඇවිල්ලා තියෙන්නේ 1.24යි. 1.24යි. මේකට වඩා මේක උස හින්දා මම උඩින් දැම්මේ. අනිවාර්යයෙන්ම පේන විදිහට මෙයා ටික කන්දක ඉන්නේ. හරිද? ඊට පස්සේ හතරවෙනි එක මට්ටම් එකට ගෙනලා මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ තියලා බලනකොට 2.46ක් තමයි පෙන්වන්නේ. මේක 1.24යි මේක 2.46 කියන්නේ අනිවාර්යෙන්ම මෙයාට වඩා මෙයා පල්ලම කියන්නේ. තේරෙනවද? ඔන්න ඔහොම තමයි රූපය අපි ඇඳගන්නේ. ඊට පස්සේ මේ බලන්න තව දෙයක් කියනවා අපිට. හතරවන පාඨාංකය ලබාගත් ස්ථානයේ ඌනිත උස වෙන මෙතන ඌනිත උස 102.64ක්. 102.64ක්. අපෙන් අහන්නේ මෙන්න මේ පළවෙනි තැනට ඌනිත උස කොච්චරද කියලා. හරි. අපි දැන් කොහොමද මේක හදන්නේ? මේ බලන්නකො දෙයක් තියෙනවාට පෙන්නන්නේ. මම මේක මෙහෙම දික් කර ගන්නවා. දික් කරගත්තම අපි පුංචි මොලේට හිතෙන්න ඕන දෙයක් තමයි මේ ඉරට සමාන්තරයි. සමාන්තරයි. එසේනම් මෙතන ඉඳන් මෙතනට තියෙන උසම තමයි මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ. හරිද? දැන් අපි මේ උස දන්නේ නැහැනේ. ඒක හොයමු. ඒක හොයන්නේ කොහොමද? මෙතන ඉඳලා මෙතනට 1.24ක් තියෙනවා. මෙතන ඉඳලා මෙතනට 0.21ක් තියෙනවා. ඔය දෙක අඩු කරාම අපිට මේක එනවනේ. මේ බලන්න 4න් එකක් 3යි. එහෙනම් 1.03යි මෙතන පරතරයි. දැන් මම මෙතන ඉඳන් මෙතනට තියෙන උස වල ටික එකතු කරන්න යනවා. ඒ කියන්නේ 1.03ක් 1.32ක් එක්සුත් එකතු කරාම ඒ උස සමාන වෙන්න ඕනේ මේ උසට. මොකද්ද මේ උස? මෙතන ඉඳන් මෙතනට තියෙන 2.46යි 6යි මෙතන තියෙන 102.6යි 2 එකතුවට සමාන වෙන්නේ. 102.75ක්. උත්තරේ 2. තේරුණේ? ලේසි. පට ලේසි. හොඳට අල්ලගන්න බැරි. 14. හැටුම සම්බන්ධයෙන් දක්වා ඇති පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය වන්නේ. හරි මේ බලන්න. නිවසක පිටත බිත්ති බර දරන හැටුම් ලෙසත් වෙන් කිරීම බිත්ති බර නොදරන හැටුම් ලෙසත් හැඳින්වේ. බිල්ඩින් එකක් අපි මෙහෙම හැදුවාම හරිද? මේ තියෙන්නේ වටේ යන බිත්ති හේවත් බාහිර බිත්ති. බාහිර බිත්ති. හරිද? බාහිර බිත්ති. ඒවා බර දරන අය. බර දරන අය. ඊට පස්සේ අපිට ඇතුලෙන් කාමරයක් වෙන් කර ගන්න උනොත් ඒ ඇතුල් බිත්ති. ඒකවල බර දරන්නේ නැති බිත්ති. හරිද? ඒක හොඳට මතක තියාගන්න. B. එතකොට නිවැරදි ප්‍රකාශය ඔව් ඒ ගන්න පුළුවන්. B. කොන්ක්‍රීට් ලින්ටල් සඳහා වැරගැන්වුම් කම්බි පහළ පෘෂ්ඨයට ආසන්නයේ යොදන අතර කැන්ටිලීවර් ඉහළ පෘෂ්ඨයේ යොදන. ඒත් ලින්ටල් කියන්නේ මොකක්ද ළමයි? දැන් අපි ජනේලයක් මෙහෙම දාන්න යනකොට
එම ජනේලයක් දාන්න යනකොට වහලෙත් උඩු බිත්තිවලත් බර මේ ජනේලට දැනිලා ජනේලට හානි වෙන්න පුළුවන්. ඒක නිසා එයාව ආරක්ෂා කර ගැනීම සඳහා අපි එයා උඩින් මෙන්න මේ ආකාරයේ කොන්ක්‍රීට් ලින්ටලයක් දානවා. නවට තේරෙන්න ඕනේ මේ ලින්ටලයට උඩින් බර වැටෙනකොට එයා මෙහෙම ඇදීමකට ලක් වෙනවා. කියන්නේ යටපැත්ත ඇදෙනවා. යටපැත්ත ඇදෙනවා නම් වැරගැන්නුම් කම්බි ගොඩක් දාන්න ඕනේ කොයි පැත්තටද? යටපැත්තට. හරි. එහෙනම් පහළ පෘෂ්ඨය ආසන්නයේ යොදනවා. කැන්ටිලීවර් මම ඔයාලට කිය කැන්ටිලීවර් එක මෙහෙම තියනකොට මේ පැත්ත ෆික්ස්, මේ පැත්ත ෆ්‍රී. බර වැටෙනකොට යා මෙහෙම වෙන්න ගන්නවා. කියන්නේ මේ උඩ පැත්ත ඇදීමකට ලක් වෙනවා. එහෙනම් උඩ පැත්තට තමයි වැඩිපුර වැරගැන්නුම් කම්බි දාන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ සැකිල්ලි හැටුමක් නිර්මාණයේදී අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් වැය වේ. හරි එතකොට අපිට පිළිතුර විදියට 3ක් ගන්න පුළුවන්. 15 නැවතත් තියොඩලයිට්ටු ගන්න. වැනුම් ස්ථාන 3කින් සමන්විත තියොඩලයිට්ටු පරික්‍රමණයක අන්තර්ගත කෝණ මණ්ඩල අතර ඒවා පිළිවෙලින් මෙහෙම වෙනවලු. හරි. දැන් මේ තියනවා කියන්නේ මොකද්ද ළමයි? වැනුම් ස්ථාන 3කින් කියන්නේ රූපේ ත්‍රිකෝණයන්නේ. රූපේ ත්‍රිකෝණයක්නේ. අන්තර් කෝණ කියන්නේ මෙන්න මේවා. අන්තර් කෝණ කියන්නේ ඇතුළේ ඒවා. මොකක්ද එකක් 108යි කලා 53යි කලා විකලා මෙච්චර. දැන් මෙතන වෙන්න ඕනේ කතාව තමයි මේ තුන් දෙනා එකතු කරාම 180ට සමාන වෙන්න ඕනේ. මෙන්න මේ තුන එකතු කරාම ළමයි පිළිතුර එනවා. ඔයගොල්ලොත් කරලා බලන්න. හරි? මේ තුන් දෙනාම එකතු කරාම පිළිතුර එන්නේ අංශක 179යි කලා 59යි විකලා 45යි. ඔයගොල්ලන්ට මේ උත්තරේ එනවද කියලා බලන්න මේ තුන් දෙනා එකතු කරාම. ඊට පස්සේ මොකද කරන්නේ? 180ෙන් අඩු කරන්නයි තියෙන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු කරාම 180 නිසා. ඒකට මේක අඩු කරාම පිළිතුර එන්නේ ධන උත්තරයක් නේ පේනවද? ධන උත්තරයක් ඉන්නේ කලින් ආවේ ඍණ උත්තරයක්. ඒකට ධන උත්තරයක් ඉන්නේ ඒක විකලා 15යි. එසේනම් දෝෂය එන්නේ ඍණ විකලා 15 අංක 1. හරි? පැහැදිලි වේදේවල් දාගන්න නැවත කරන්න. 16 මෝටර රථවල භාවිතා කරන ඊයම් අම්ල බැටරියක කෝෂවල විද්‍යුත් විච්ඡේද දියරේ අඩු වී ඇති විට එය નિયમિત මට්ටමට පෙරීම සඳහා අපි පාවිච්චි කරන්නේ හරි ආශ්‍රිත ජලය. 17 සිව්පහර පෙට්‍රල් එන්ජිමක සිව්පහර චක්‍රය සම්බන්ධ වැරදි ප්‍රකාශය වන්නේ. හරි. මේක කියලා දෙන්න මම චූටි දෙයක් ඔයාලට කියලා දෙන්න. කෙසේද දඟර කඳේ භ්‍රමණයත් එක්ක අපේ කපාට ඇරෙන්නේ වැහෙන්නේ කියලා. හරිද? මේ බලන්න මම කියලා දෙන්න වැඩි. හිතන්නකෝ මෙතන අංශක බිඳුවයි කියලා. මේ TDC කියන්නේ top dead center එක. එහෙම නැත්නම් පිස්ටන් එක යන්න පුළුවන් ඉහළම ස්ථානය. හරි. එතකොට පිස්ටන් එක ඉහළම ස්ථානයේ ඉන්නකොට දඟර කඳ අංශක බිඳුවේ ඉන්නේ කියලා හිතන්න. දඟර කඳ අංශක බිඳුවේ ඉන්නේ කියලා හිතන්න. හරිද? අපි මෙහෙම හිතමු. ඔන්න ඉන්නවා. දැන් දඟර කඳ මෙහෙම කැරකෙන්න හදනකොට පිස්ටන් එක පල්ලෙහාට යන්න ඕන. ඒ කියන්නේ දැන් චූෂණයක් වෙන්න හදන්නේ. චූෂණ පහර ඇති වෙන්න හදන්නේ. මේ සිව් පහර පෙට්‍රල් එන්ජින් එක පහරට එන්න හදන්නේ. ඒකට චූෂණයක් වෙනකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම චූෂණ කපාටේ ඇරෙන්න ඕනේ. ඒකයි මෙතන දීලා තියෙන්නේ ඉන්ලෙට් වැල්ව් ඕපන්. ඉන්ලෙට් වැල්ව් කියන්නේ චූෂණ කපාට ඇරෙනවා කියන එක. එතකොට අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න චූෂණ පහර ආරම්භ වෙන්න කලින් ඉඳලම තමයි හරිද? චූෂණ පහර ආරම්භ වෙන්න කලින් ඉඳලම තමයි ඉන්ලෙට් වැල්ව් එක ඇරෙන්නේ. හරි? ඉන්ලෙට් වැල්ව් එක ඇරෙන්නේ. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ දැන් දඟර කඳ මෙහෙම 180ක් යනකොට චූෂණ පහර අවසන් වෙනවා. ඒ කියන්නේ පිස්ටන් එක টপ ඩෙඩ් සෙන්ටර් ඉඳලා බොටම් ඩෙඩ් සෙන්ටර් එනකොට 180ක් ගිහිල්ලානේ. එතකොට චූෂණ පහර ඉවරයි. චූෂණ පහර ඉවරනකොට ළමයි චූෂණ වැල් එක වැහෙන්නේ නැහැ. මේ බලන්න
ඉන්ලට් වැල් ක්ලෝස්. චූෂණ වෑලය වැහෙන්නේ දඟර කඳ අංශක 180කුත් ගිහිලා තව 38ක් ගියයින් පස්සේ. ඒකේ තේරුම චූෂණ පහර ඉවර වෙලා සම්පීඩන පහර පටන් අරගෙන ටික දුරක් යනකනුත් ඉන්ලට් වැල් එක ඕපන් වෙලා තියෙනවා. හරි? ඊට පස්සේ තමයි ක්ලෝස් වෙන්න ගන්න. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඒක ඉවරයි. ඊට දැන් සම්පීඩනය වෙනවා. සම්පීඩනය වෙලා සම්පීඩන පහර අවසන් වෙන්න කලින් තමයි ළමයි ස්පාර්ක් එකක් දෙන්නේ. ස්පාර්ක් එකක් දෙන්න උඹට මතක තියාගන්න සම්පීඩනය ඉවර වෙලා ඉන් පස්සේ නෙමෙයි ස්පාර්ක් එකක් දෙන්නේ ඉවර වෙන්න ලං වෙද්දි. හරිද? එහෙනම් ඊට පස්සේ ස්පාර්ක් එක දීපු ගමන් බල පහර ඇති වෙනවා. බල පහර ඉවර වෙන්න කලින් ආයි 180ක් ගියම් බල පහර ඉවර වෙනවනේ. බල පහර ඉවර වෙන්න කලින් තමයි එක්සෝස් වැල් එක ඕපන් වෙන්නේ. ඒ කියන්නේ පිටාර වැලේ ඇරෙන්නේ. හරිද? පිටාර වැලේ ඇරෙන්නේ. කලින්ම ඇරෙන්න එක හොඳයි. එතකොට වැඩිපුර ටයිම් එකක් තියෙනවා දුම එළියට දාගන්න. ඊට පස්සේ හොඳට මතක තියාගන්න. පිටාර පහර තමයි ඊළඟට ඇති වෙන්නේ. එහෙනම් ඔයා දැනගන්න ඕනේද? දේ තමයි පිටාර පහර ආරම්භ කරන්න කලින්ම තමයි පිටාර වැලේ ඇරෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ අපේ පිටාර පහර අවසන් වෙනවා මෙන්න මේ හරියේදී. ඒ කියන්නේ තව 180ක් ගියාම මෙතන ඉඳලා පිටාර පහර අවසන් වුණාට පිටාර වැලේ වැහිලා නැහැ. පිටාර වැලේ වැහෙන්නේ තවත් දඟර කඳ අංශක 10ක් විතර ගියා. මේ මතක තියාගන්න. හරි? එහෙනම් ඒ දේවල් උදව් කරගෙන අපි මේ ප්‍රශ්නේ බලමු. 17. වැරදි ප්‍රකාශය අහන්නේ නම් වැරදි කියන එකට වයි ගහ ගන්න ඕනේ. බලමු ප්‍රශ්නාංක 1. චූෂණ පහර ආරම්භයේදී පිටාර කපාටය සහ චූෂණ කපාට යන දෙකම විවෘතව පවතී. චූෂණ පහර ආරම්භයේදී පිටාර කපාටය සහ චූෂණ කපාට යන දෙකම විවෘත වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් ඔව්. දැන් පිටාර පහර ඉවර වෙලා මේ ආයි චූෂණ පහර පටන් ගන්න. ඒක වදන්නවා පිටාර පහර ඉවර වෙලා වැල් එක ඇරිලා තියෙනවා. පිටාර වැල් එක. ඒ වගේම අනිත් එකම බලන්න. චූෂණය නම් ඊළඟට පටන් ගන්න වාදන්නා චූෂණ එක පටන් ගන්න කලින් ඉඳන්ම චූෂණ එක ඇරලා තියෙනවා. එහෙනම් මේ දෙන්නම ඇරලා තියෙන ටයිම් එකට අපි කියනවා කපාට සම්පාත කාල පරාසය කියලා. එහෙනම් ඒක හරි. 2. දඟර කඳේ පිහිටුම 180 දක්වා ළඟා වූ පසු චූෂණ පහර අවසන් වන අතර චූෂණ කපාටයේද වැහේ. 180ක් ගියම චූෂණ පහර ඉවරයි තමයි. හැබැයි චූෂණ වැල් එක ඇරිලා තියෙනවා. එහෙනම් වැරදි උත්තරය අංක 2. හරි අපිට ඉක්මනට කරගෙන යන්න. ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. හරි. 18. ගියර් පෙට්ටි. ගියර් පෙට්ටියක ඇති එකිනෙක සම්බන්ධ වන ගියර් රෝධවල දැති සමාන හෝ වෙනස්. ඒක හරි. සමාන ඒවාක් තියෙනවා වෙනස් ඒවාක් තියෙනවා ගියර් පෙට්ටියක. ගියර් පෙට්ටියක් මූලික වශයෙන් වන්නේ එන්ජිමේ නිපදවන ව්‍යාවර්තය ටෝක් එක විවිධ වූ ගියර් අනුපාත යොදාගෙන ධාවනයට අවශ්‍ය ව්‍යාවර්තය වෙනස් කිරීම සහ චලන දිශා වෙනස් කිරීම. අනිවාර්යයෙන්ම ගියර් පෙට්ටිය ඇතුලේ තියෙන ගියර් රෝද වලින් අපි බලාපොරොත්තු වෙන්නේ වේගය වෙනස් කරගන්න, ව්‍යාවර්තය වෙනස් කරගන්න, වෙනස් කර ගැනීම සඳහා තමයි පාවිච්චි කරන්නේ. පැහැදිලිද? ඒතර මතක තියාගන්න. එහෙනම් දෙකක් හරි. 3 වෙනි එක නිත්‍ය මූට්ටු ගියර පෙට්ටි සඳහා පොරකටු දෙති පාවිච්චි වේ. පොරකටු දෙති පාවිච්චි වෙන්නේ රූටන මූට්ටු ගියර පෙට්ටිවල පමණයි. රූටන මූට්ටු ගියර පෙට්ටිවල. නිත්‍ය මූට්ටු ගියර පෙට්ටිවල පාවිච්චි වෙන්නේ ඇල දැති ගියර රෝධ. ඇල දැති ගියර රෝධ. හරි. හෙලික්සියව කියලා අපි කියනවා. අපිට සර්ච් කරලා බලන්න හෙලික්සිය ගියර් කියලා. එතකොට වාටේ හැඩේ බලා ගන්න පුළුවන්. හරිද? එහෙනම් 3 වෙනි එක තමයි උත්තරේ විදියට ගන්න තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ එන්න 19ට. මෝටර වාහනයක විකිරක මූඩිය විවෘත කර බැලීමේදී සිසිල් ද්‍රව්‍ය කිරි පැහැයට හුරු පැහැයක් ඇති වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපේ රේඩියේටරේ මේ මූඩිය ඇරලා බැලුවම රේඩියේටර් මූඩිය ඇරලා බැලුවම අපි අපේ සිසිල් ද්‍රව්‍ය කිරි පැහැයට ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෙලා තියෙන්නේ ගෑස් කට් හරහා එන්ජින් ඔයිල් ලීක් වෙලා තියෙනවා. ඒ වුණොත් තමයි සුදු පාට හැරෙන්නේ. එහෙනම් උත්තරේ අංක 3 19ට. 20. වැල්ව මුහුර්තන සටහනකින් දැක්වෙන්නේ
වෑල්ල මුහුර්තන සටහනකින් දැක්වෙන්නේ. මේ තියෙන වෑල්ල මුහුර්තන සටහන. මේකෙන් ඇත්තටම දක්වලා තියෙන්නේ මොකද්ද? පිළිතුර එන්නේ 3. එන්ජිමක කපාට ක්‍රියාත්මක වන අවස්ථාවන්ට අදාළ එන්ජිම ක්‍රියාත්මක වන අවස්ථාවන්ට අදාළ දඟර කඳේ කෝනික අගයන් වෙනස් වීම. හොඳට මතක තියාගන්න. හරි. ඊට පස්සේ ත්‍රාචය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ කියලා අහනවා. අපි බලමු. 21 වට කරගෙන යන්න. කැපිටල් A. ජවරෝධය හා පීඩන තැටිය අතරට ක්ලච් තැටි ස්ථානගත කරන්නේ බොස් ගෙඩියේ කීලපත හා මුදුන් නිශාවේ කීලපත සමපාත වන පරිදිය. හරිද? අපේ ජවරෝධය තියෙනවා. හරි. ඊට පස්සේ ක්ලච් එක තියෙනවා. ක්ලච් එකේ මෙහෙම තියෙනවා අපි කියන එකට කීලපත කියලා. ඊට පස්සේ ඉතින් මේ දෙක එකට සෙට් කරලා තමයි අපේ මේන් ෂාෆ්ට් එක තියන්නේ. හරිද? ඉතින් එහෙම ගත්තම A කියන එකත් නිවැරදි. B. ක්ලච් තැටිය ජවරෝධයෙන් නිදහස් වීමෙන් එන්ජිමේ ජවයේ ජීර පෙට්ටිය වෙත සම්ප්‍රේෂණය නොවේ. අනිවාර්යයෙන්ම අපි ක්ලච් එකෙන් බලාපොරොත්තු වෙන්නේ එන්ජින් එකේ තිබෙන ජවයේ කැරකුම් බලය ජීර පෙට්ටියට ලබා නොදීම. සහ ඒක ඇති නැති කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් B හරි. C. ක්ලච් තැටියේ මුහුණත් අතර ඝර්ෂණය දිගු කලක් තබා ගත යුතු අතර අනවශ්‍ය ලෙස ශීඝ්‍රයෙන් ගෙවී නොයා යුතුයි. මේ සඳහා ඇස්බෙස්ටෝස් ආශ්‍රයෙන් සෑදූ ඝර්ෂණ පෝරු භාවිතාවේ පිළිතුර නිවැරදි. එසේනම් 21ට උත්තරේ 5. හරි. ඊට පස්සේ තියෙනවා 22. මේ එන්ජින් වලින් පොඩි ගානක්. එක්තරා එන්ජිමක සිලින්ඩරයක පහරේ පරිමාව ඝන සෙන්ටිමීටර 900යි. දහන කුටීරයේ පරිමාව මෙච්චරක් නම් සම්පීඩන අනුපාතය. සම්පීඩන අනුපාතය සමානයි පිස දමන පරිමාව එකතු කිරීම සහන පරිමාව. මේ සූත්‍රය මතක තියාගන්න. බෙදීම සහන පරිමාව. හරිද? දැන් මේ ගානට එමුකෝ. මේක කියනවා සිලින්ඩරයක පහරේ පරිමාව. දැන් මම සිලින්ඩරේ ඇන්දොත් මෙහෙමනේ තියෙන්නේ. මෙතන වෑල් දෙක කියලා හිතන්න, මෙතන ස්පාර්ක් එක කියලා හිතන්න. මෙතනනේ TDC තියෙන්නේ. මෙතනනේ BDC තියෙන්නේ. එතකොට පිස්ටන් එක ඔය අතරින් ක්‍රියාත්මක වන්නේ. එතකොට පිස්ටන් එක පිස දාගෙන යන්නේ මේ ටික පමණයි. පිස්ටන් එක මෙහෙට එන්නේ නැහැ. එහෙනම් දහන කුටීරේ මෙතන සිලින්ඩරේ පහරේ පරිමාව. පහර යන්නේ මෙන්න මෙච්චරයි. සිලින්ඩරේ පහර. ඒවත් පිස්ටන් එක යන්නේ මෙතන මෙතනට පමණයි. එහෙනම් ඒ පරිමාව කොච්චරයිද කියන්නේ? 900යි. එහෙනම් පිස දමන පරිමාව විදියට අපිට 900 ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා දහන කුටීරයේ පරිමාව. මෙන්න මෙතන තමයි ඒ ඉන්ධන දේවල් දහනය වෙන්නේ. ඒකට තමයි සහන පරිමාව කිව්වේ. එහෙනම් 100 දාන්නේ මෙතනට. බෙදීම සහන පරිමාව. පැහැදිලිද? එහෙනම් මෙතන උත්තර එනවා 1 2 3යි 4යි බෙදීම 100. හරි? 1 2 sorry 10යි. 10 බෙදීම 100. එතකොට කැපුණම උත්තරේ 10 බෙදීම 1 කියන්නේ 10 අනු 1. එහෙනම් උත්තරේ 22ට 1 එන්නේ 1. හරි. මම දාගන්න මේරේ අපිට තියෙන්නේ 23 වෙනි ප්‍රශ්නේ. ජලන පද්ධතියක විස්පර්ශක තුඩු පරතරය සැකසීමට යොදාගන්නේ කුමක්ද කියන එක අහන්නේ. අපි අනිවාර්යයෙන්ම විස්පර්ශක තුඩු අතර පරතරය කියන්නේ හීනි පරතරයක්. මේක මැනීම සඳහා අපි පාවිච්චි කරන්නේ ස්පර්ශක ආමානය කියන උපාංගය. හරි. 24. මෝටර රථයක ජව සම්ප්‍රේෂණ පද්ධතියේ ජියර පෙට්ටිවල පොරකට ජියර භාවිතා නොවේ කියන එක වැරදි. ඇත්තටම පොරකට ජියර භාවිතා වෙනවා පොඩි ව්‍යාවර්තයන් දෙන එන්ජින් සඳහා. හරිද? හැබැයි අද වන විට චුට්ට මේක අයින් වෙගෙන යනවා. 2. නිවි එළවුමේ රජරෝධය හා දවරෝධය අතර ජව සම්ප්‍රේෂණ පද්ධතියේ සිදුවන උපරිම වේග අඩුවීම සිද්ධ වෙනවා. ඒකට ජව සම්ප්‍රේෂණ පද්ධතිය විදිහට අපි පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙමයි කතා වෙන්නේ. හොඳට බලා ගන්න. එන්ජිමේ තිබෙන කැරකුම් බලය ක්ලච් එකට දෙනවා. ක්ලච් එකෙන් මොකද කරන්නේ? ඒ කැරකුම් බලය ගියර් බොක්ස් එකට දෙනවා.
දර ගියර් බොක්ස් එක තුල ව්‍යාවෘතයන් වෙනස් වීම සහ වේග වෙනස් වීම සිද්ධ වෙනවා. එතනින් පස්සේ අවරපෙති කඳට යනවා. අවරපෙති කඳෙන් නිමේලොම් කට්ටලයට එනවා. නිමේලොම් කට්ටලයට තියෙනවා මේ පාඩම කරලා ඇති ගොඩක් වෙලාවට රජරෝධය කියලා ලොකු දැති රෝධයක් තියෙනවා. එයාම කරකවනවා මෙන්න මේ දව රෝධය මගින්. එතකොට දව රෝධයට කෙලින් වෙන්නේ ගියර් බොක්ස් එකේ කැරකුම් බලය. එතකොට මෙතන දැති චූට්ටයි මෙතන දැති ගොඩාරියයි. එතකොට වෙන වැඩි මේකේ කැරකුම් බලය වා හිතන්න x කියලා වේගයක් තියෙනවා කියලා. මෙයාගේ දැති චුට්ටයි මෙයාගේ දැති ගොඩක් ඉඳන් මෙයාගේ කැරකුම් බලය හෙන අඩු වෙනවා මෙයාට වඩා. හරිද? එසේනම් ජව සම්ප්‍රේෂණ පද්ධතියක වාහනයක ජව සම්ප්‍රේෂණ පද්ධතියේ වේගය අඩු වෙනම ස්ථානය තමයි මෙන්න මේ දව රෝධය සහ රජ රෝධයේ සම්බන්ධ වන තැන. හැබැයි ලොකුම ව්‍යාවර්තයකුත් මෙතනදී හම්බ වෙනවා. හරිද? එසේනම් අපේ උත්තරය අංක 2. අංක 2. හරි. ඊට පස්සේ හොඳට බලා ගන්න. අපි මේක මත දෙයක් කියන්න පල්ලෙහා ටිකක්. ඉදිරිපස එළවන රෝධ සහිත වාහනයක ආන්තර කට්ටලයන් නොමැත. එහෙමනේ ආන්තර කට්ටල තියෙන අවස්ථා තිබෙනවා. ඉදිරිපස ජියර යෙදූ විට ජියර පෙට්ටියෙන් පිටතට සපයන ව්‍යාවර්තයේ විශාලත්වය අමු වේ. පසුපස ජියර යෙදූ විට ජියර පෙට්ටියෙන් පිටතට සපන ව්‍යාවර්තයේ විශාලත්වය අමු වෙන්නේ නැහැ. විශාලත්වය වැඩි වෙනවා. රිවර්ස් ජියර එකේ ලොකු ව්‍යාවර්තයක් හම්බ වෙනවා. ෆස්ට් ජියර් එකේ වගේ. 5. අධික වේගයෙන් වංගුවක් ගමන් කිරීමේදී ආන්තර අගුළු උපකාරී වේ. වංගුවක් ගන්නකොට නම් ආන්තර අගුළු උපකාරී වෙන්නේ නැහැ. එකට හිරු සහ තරු කියන අන්නේ දැති රෝධ දෙක තමයි අවශ්‍ය වන්නේ. මම ඒක චුට්ටක් වාට ඇඳලා විග්‍රහ කරලා දෙන්නම්. මේ අපේ ජියර් බොක්ස් එකේ කැරකුම් බලයේ දව රෝධය තමයි අරගෙන ඉන්නේ. එයා සෙට් වෙනවා රජ රෝධයට. රජ රෝධයේදී උපරිම වේග අඩුවීමක් ඉවත් ලොකු ව්‍යාවර්තයක් වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට එයා සෙට් වෙලා තියෙනවා මේ හිරු රෝධ දෙකක් තියෙනවා. මෙතන තියෙන ඇක්සල් දෙක රෝධ වලට කැරකුම් බලය විතරින් යන්නේ. එතකොට හිරු රෝධය දෙක නෝමල් කැරකෙනවා. එතකොට මේ හිරු රෝධයට තරු රෝධය සෙට් කරලා තියෙන්නේ. කෙලින් පාරක යන වෙලාවක මේ තරු රෝධ හිරු රෝධත් එක්කම කැරකෙන්න ගන්නවා. හරිද? හැබැයි ලොකු වංගුවක් ගන්නකොට මෙම වංගුවක් ගන්නකොට මොකද වෙන්නේ? මෙතන රෝධයක් තියෙනවා කියලා හිතන්න වාහනේ. මෙතන දැන් වාහනේ අනිත් රෝධය. එතකොට ඔයාලට තේරෙනවද මේ රෝධ දැන් වාහනේ මෙතන ඉඳලා මෙතනට ගියා කියන්නේ. මෙතන ඉඳලා මෙතනට ගියා කියන්නේ. එතකොට මේ රෝධය මෙතන මෙතනට යන්න යොදාගත්ත දුරත් මේ රෝධය මෙතන මෙතනට යන යොදාගත්ත දුරත් ගත්තම මේ දුර වැඩි මේ දුර අඩුයි. එතකොට බලන්න වෙන වැඩි දැන් දෙන්නම එකම ස්පීඩ් එකකින් නම් කැරකෙන්නේ අනිවාර්යෙන්ම මෙයා සාමාන්‍ය විදිහට කැරකෙයි. මෙයා මේ දුර යන නම් වැඩිපුර කැරකෙන්න ඕන. එතකොට මේ සිස්ටම් එක තිබ්බේ නැත්නම් වෙන වැඩේ තමයි මේ රෝදේ ලිස්සගෙන තමයි මෙහෙට යන්නේ. ලිස්සගෙන යන්නේ නැතුව මෙයා කැරකෙනවට වඩා වේගකින් කැරකෙන්න තමයි මේ තරු රෝදය කියන එක පාවිච්චි කරන්නේ. තරු රෝදේ ක්‍රියාකාරීත්වය. හරි. ඒක නිසා මේක කියනවා අධික වේගයෙන් වංගුව ගමන් කිරීමේදී ආන්තර අගුළු උපකාරී වේ. ඒ වගේම අනිත් එක තියෙනවා. ආන්තර අගුළු මෙන්න මේ අවස්ථාවේදී වැටෙන්නේ නැහැ. මොකද රෝදය මෙයා කැරකෙනකොට නම් මෙයා වැඩියෙන් කැරකලා දෙන්න ඕන නිසා ආන්තර අගුළු වැටෙන්නේ නැහැ. ආන්තර අගුළු පාවිච්චි වෙන්නේ රෝද දෙකම එක වේගයෙන් කරකව ගන්න ඕන අවස්ථාවවලදී පමණයි. හරිද? ඉතින් ඒක පටල ගන්න එපා. හරි. ඊළඟට 25. යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණය සහ ද්‍රාව ජව සම්ප්‍රේෂණය යන ක්‍රම දෙක පිළිබඳ පහත දක්වා ඇති ප්‍රකාශ සලකා බලන්න. කැපිටල් A. යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රමයට වඩා ද්‍රාව ජව සම්ප්‍රේෂණ ක්‍රමය මගින් වඩා වැඩි බලයක් සම්ප්‍රේෂණය කළ හැකියි.
අපි ද්‍රාව ජව සම්ප්‍රේෂණය විදිහට ගත්තොත් තරලයක් පාවිච්චි කරන්නේ. එතකොට යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණයත් එක්ක ගත්තම අපි ලොකු බලයක් සම්ප්‍රේෂණය කිරීම සඳහා ගොඩාරියක් වෙලාවට යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණය තමයි පාවිච්චි කරන්නේ. B ද්‍රව ජව සම්ප්‍රේෂණ ක්‍රමය ආහාර සැකසුම් ආශ්‍රිත කටයුතු සඳහා යෝග්‍ය වන්නේ නැත. මේක යෝග්‍ය වෙලා තියෙනවා. එහෙනම් උත්තරේ වැරදි. යෝග්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ ද්‍රවය මොකක් හරි ලීක් වෙලා ඒ කෑම වලට වැටුණොත් ඔක්කොම ඉවරයි. C ද්‍රව ජව සම්ප්‍රේෂණ පද්ධතිවල පීඩන පොම්පයට අමතරව සම්පීඩිත ද්‍රව්‍ය ගබඩා කර ගැනීමට අමතර ටැංකියක් පාවිච්චි වේ කියලා කියනවා. එතකොට ඔව් C හරි අනිවාර්යයෙන්ම අමතර ටැංකියකුත් අපි පාවිච්චි කරන්න ඕනේ. එහෙම වුණොත් මෙතනදී 3 තමයි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. C 26 ජව සම්ප්‍රේෂණ ක්‍රම සම්බන්ධයෙන් කියවෙන සාවද්‍ය වැරදි ප්‍රකාශය තෝරන්න. පටි එළවුම් ක්‍රම භාවිතයෙන් ක්‍රියාරම්භය සඳහා මුදු ආරම්භය ලබා ගත හැකි එක හරි. දම්බල් හැ දතිරෝධ එළවුම් පද්ධති නිතර ස්නේහණය කිරීම අවශ්‍යයක්. ඔව් ඇත්ත. ඒ නිසා ඒකත් හරි. දිත්ව ඇල හැඩ දැති සහිත ජීරෝධ ක්‍රියා කිරීමේදී ශබ්දය අවමයි. කොට ඒක මං චුට්ටක් ඇන්දොත් එහෙම. මේ දිත්ව ඇල සහිත ජීරෝධ පාවිච්චි කරනකොට ශබ්දය ඉතාමත් අවමයි. හොඳ ලොකු ව්‍යාවර්තයක් අරගෙන යන්න පුළුවන්. හරි. 4 කෙලින් දෙති සහිත පට්ටම් ජීරෝධ සහිත පද්ධති ක්‍රියා කිරීමේදී ශබ්දයන් නොනග ඒක වැරදි. කෙලින් දැති මේක ඇල දැතිනේ. කෙලින් දැති තියෙන ඒවල ශබ්දය වැඩි. ඒ ජීර මාරු කරනකොට දැති එකට සෙට් වෙනකොට ශබ්දය වැඩි. එහෙනම් උත්තරේ 4. 27 මේක හොඳ ප්‍රශ්නයක්. පහත් දැක්වෙන්නේ යන්ත්‍ර සූත්‍ර නිර්මාණයේදී භාවිතා වන ඝර්ෂණ රහිත එළවුම් 3ක්. හොඳට බලන්න මේ රූපය දිහා හොඳට බලන්න ඕනේ මේ දත්ත දිහා. ජී එළවුම් 1 2 3 කියලා තියෙන අවස්ථා 3ක්. ප්‍රශ්නේ මොකද්ද? 1 හා 2හි ප්‍රධාන මේක 1 2 1 හා 2හි ප්‍රධාන හා ප්‍රතිදාන. මේකේ ප්‍රධානය මේක නම් ප්‍රතිදානය මේක නම්. මේකෙත් ප්‍රධානය මේක නම් ප්‍රතිදානය මේක නම්. අනිවාර්යයෙන්ම මේක ඉන්පුට් මේක අවුට්පුට් එක මේ මැද්දේ තියෙන එක්කෙනෙක්. ඒතකොට මේගොල්ලන්ගේ භ්‍රමණ දිශා සමානයි. බලන්න. මෙයා මේ පැත්තට කැරකෙනවා නම් අනිවාර්යයෙන්ම මෙයා මේ පැත්තට කැරකෙනවා. මෙයා මෙහෙට කැරකෙනවා නම් මෙයා මෙහෙට කැරකෙනවා නම් මෙයා මෙහෙට කැරකෙනවා. එහෙනම් මෙයා මෙහෙට කැරකෙනවා. 1 හා 2හි ප්‍රතිදාන සහ ප්‍රධාන භ්‍රමණ දිශා සමාන වන අතර භ්‍රමණ දිශා සමාන වන අතර ඒවයි ව්‍යාවර්තද සමානයි. ව්‍යාවර්තද සමානයි. දැන් භ්‍රමණ දිශා නම් සමාන නැහැ. ඒවට පේනවා මේක මෙහෙට කැරකෙනවා, මේක මෙහෙට කැරකෙනවා, මේක මෙහෙට කැරකෙනවා, මේක මෙහෙට කැරකෙනවා, මේක මෙහෙට කැරකෙනවා. භ්‍රමණ දිශා නම් සමාන නැහැ. අපල ව්‍යාවර්ත සමානද කියන්නේ? හරි. ව්‍යාවර්ත සමානද කියලා බලමු. දැන් මේක මම මෙහෙම දාගන්නම්. එහෙනම් ඉතල මතක තියාගන්න. ටෝක් 1 ටෝක් 2 සමානයි. මේ n1 දති ගාන බෙදීම n2 දති ගාන. එහෙනම් n1 දති ගාන 60යි n2 දති ගාන 20යි. එහෙනම් ව්‍යාවර්ත අනුපාත 3යි. මෙතන ව්‍යාවර්ත අනුපාතය අපි ගත්තොත් කීයද? 60 බෙදීම 20. ඉන්පුට් අවුට්පුට් විතරයි ගන්න. මේ මැද්ද එක්කෙනාව ගන්න නැහැ. මැද්ද එක්කෙනාව වැඩක් නැහැ. මැද්ද එක්කෙනා අපිට ඕනේ දිශා මාරු කර ගැනීමට පමණයි. මැද්ද එක්කෙනා මත මේගොල්ලන්ගේ ව්‍යාවර්ත තීරණය වන්නේ නැත. එහෙනම් මෙතන ව්‍යාවර්තයක් 3. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මේ අවස්ථා දෙකේදී ව්‍යාවර්ත සමාන වෙලා දිශා අසමාන වෙලා. 2 1 හා 2හි ප්‍රතිදාන ව්‍යාවර්ත අසමාන නෑ. අසමාන නෑ. සමානයි. m එක අයින් කරලා.
අතර එයා භ්‍රමණ දිශා සමානයි. ඒක භ්‍රමණ දිශා නම් සමාන ව්‍යාවර්ත අසමාන. 3 1 හා 2 ප්‍රතිදාන භ්‍රමණ දිශා මෙන්ම ගිය අනුපාතද අසමානයි. වැරදි. 4 1 හා 3 ප්‍රතිදාන ව්‍යාවර්ත මෙන්ම ගිය අනුපාතද අසමානයි. 1 හා 3 ප්‍රතිදාන ව්‍යාවර්ත. දැන් මේක බලන්න. මේකේ ව්‍යාවර්තය කියන්නේ ඉන්පුට් එක. බෙදීම අවුට්පුට් එක. මේකට වැඩක් නැහැ. ව්‍යාවර්තය මේකේ තමයි. බලන් යනකොට තුන් දෙනාගේම ව්‍යාවර්ත සමානයි. එහෙනම් ව්‍යාවර්ත අසමානයි කියන එක ගන්න බෑ. 1 හා 3 ප්‍රතිදාන භ්‍රමණ දිශා සමාන අතර ජීන අනුපාත අසම. 1 හා 3 ප්‍රතිදාන භ්‍රමණ දිශා සමානයි. මේකේ ප්‍රතිදානය මේ පැත්තට යනවා. මේකේ ප්‍රතිදානය බලමු. මෙහෙට කැරකෙනකොට මෙයා මෙහෙට කැරකෙනවා. මෙහෙට කැරකෙනවා. මෙහෙට කැරකෙනවා. වැඩේ ඒක. එහෙනම් 1 හා 3 ප්‍රතිදාන භ්‍රමණ දිශා සමානයි. ගියර අනුපාතත් මොකද වෙලා තියෙන්නේ? සමානයි. එසේනම් උත්තරේ 5. මේ තියෙන දිශාපාලන කපාටය. දිශාපාලන කපාටය. හරි. මේක අඳුනගන්නේ කොහොමද කියලා බලමු. මෙතන මේ බලන්න. මෙතන කවුළු 1යි 2යි 3යි 4යි 5යි. එතන කවුළු 1යි 2යි 3යි 4යි 5යි. කවුළු 5ක් තියෙනවා. මේ කවුළු 5 මෙහෙම මාරු වෙන්න පුළුවන්. මෙහෙම මාරු වෙන්න පුළුවන්. කියන මාරු වෙන අවස්ථා දෙකයි. එහෙම නැත්නම් කාමර දෙකයි කියලා කියනවා. කාමර දෙකයි දොරවල් 5යි. දොරවල් 5 මුලින් ලියනවා. කාමර ගාන ඊට පස්සේ. හරි. එහෙනම් 5 2 දිශාපාලන මේක නම් වායු ජව සම්ප්‍රේෂණ කපාටය. හරි. 29 ශීතකරණ සම්බන්ධයෙන් මේක තමයි ශීතකරණ චක්‍රය කියලා අපි කියන්නේ. මේක මම ඉක්මනට ඔයාලට කියාගෙන යන්න තේරුම් ගන්න උත්සාහ කරන්න. සම්පීඩකය කියන්නේ කම්ප්‍රෙසර් එකක්. මේ කම්ප්‍රෙසර් එක සඳහා අපිට අවශ්‍ය කරනවා ශීතකාරක වායුවක්. මේ AC එක ඇතුලේ ගෑස් එකක් තමයි දුවන්නේ. නැත්නම් ශීතකාරකයක් දුවන්නේ. ඒ ශීතකාරකයේ ගෑස් තත්ත්වෙත් තියෙනවා ද්‍රව තත්ත්වෙත් තියෙනවා. මේ බලන්න කම්ප්‍රෙසර් එකට ඒවා සම්පීඩකයෙන් කරන්නේ යම් පීඩනයක් හදලා දෙන එක මේක තුල දුවන්නේ. ඒ වගේම මේක තුලින් හදලා දෙන පීඩනය නැති වුණොත් ද්‍රවීකාරකයේ වාෂ්පීකාරකයේ සිද්ධ වන ක්‍රියාවල සිද්ධ වෙන්නේ නැහැ හරියට. එතකොට මේ සම්පීඩකය තුලට එන්න ඕනේ මම ඊතලයකින් ගහලා පෙන්නන්නම් මේ චක්‍රේ යන පාර. එතකොට මේ සම්පීඩකයට එන්න ඕනේ වාෂ්පීකාරක ශීතකාරක. වාෂ්පීකාරක ශීතකාරක. ශීතකාරකයක් තමයි එයා වාෂ්ප තත්ත්වෙන් එන්න ඕනේ. එතකොට එයාගේ පීඩනය අඩුයි. පීඩනය උෂ්ණත්වය අඩු වෙච්ච ශීතකාරකයක් තමයි එන්නේ. සම්පීඩක ඇතුළේදී මොකද කරන්නේ? පීඩනය සහ උෂ්ණත්වය වැඩි කරලා තමයි අවුට්පුට් එක විදියට දෙන්නේ එළියට. එතකොට පීඩනය වැඩි උෂ්ණත්වය වැඩි වාෂ්ප ශීතකාරකය ද්‍රවීකාරකය තුළට ගමන් කරනවා. ද්‍රවීකාරකය තුළට ගමන් කරනවා. ද්‍රවීකාරකය තුළට ගමන් කළා මෙන්න මේක ඇතුළේදී මේ ශීතකාරකයේ රස්නය එළියට මුදා හරිනවා. රස්නය එළියට මුදා හැරියම වාෂ්ප තත්ත්වයේ ඉන්න එක්කෙනා එළියට එන්නේ ද්‍රවයක් බවට පත් වෙනවා. එහෙනම් මෙතන ද්‍රව ශීතකාරක තමයි එළියට එන්නේ. එයාගේ පීඩනය නම් වැඩි. හැබැයි උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. ඊට පස්සේ මේ එන ඒ ශීතකාරකය ප්‍රසාරණ කපාටය තුලින් යනකොට තවදුරටත් පීඩනය අඩුවීමක් සිද්ධ වෙනවා. හරිද? පීඩනය අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ වගේ පීඩනය අඩු කරන උෂ්ණත්වය අඩු කරනවා. ඊට පස්සේ මෙතනට ආවයින් පස්සේ මොකද වාෂ්ප වෙන්න බෑ. මෙතන වාෂ්ප ගතිය අයින් කරන්න. ද්‍රව. ඊට පස්සේ ඒ ද්‍රව ශීතකාරකයේ වාෂ්පීකාරකය ඇතුළට ගියාම වාතයේ අවට වාතයේ තියෙන උෂ්ණත්වය මෙයා උරා ගන්නවා. ශීතකාරකය කියන්නේ චූටි උෂ්ණත්වයකදී පටගාලා වාෂ්ප බවට පත් වෙන එක. එතකොට එළියේ තියෙන වාතය
තියෙන උෂ්ණත්වය අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය මැෂින් වල තියෙන උෂ්ණත්වය මෙයා උරා ගැනීම නිසා එයා වාෂ්ප බවටපත් වෙනවා. එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. ආයි සම්පීඩකයට යන ඔය කතන්දරේ දිගටම සිද්ධ වෙනවා. හරි අපි බලමු කතාව. ප්‍රසාරණ කපාටෙන් සිදු කරන ප්‍රධාන කාර්ය මෙන්න මෙයාගේ. ද්‍රවීකාරකයෙන් වැඩි පීඩනය යටතේ පිටවන ශීතකාරක ද්‍රවය ද්‍රවීකාරකයෙන් වැඩි පීඩනය යටතේ පිටවන ශීතකාරක ද්‍රවය ප්‍රසාරණය කොට වාෂ්පීකාරක ලබා දීමයි. ඔව්. ඒක තමයි පිළිතුර වන්නේ. ඒක තමයි පිළිතුර වන්නේ. අපි දෙකක් බලමු. වාෂ්පීකාරකයෙන් වැඩි පීඩනය යටතේ පිටවන ශීතකාරක. වාෂ්පීකාරකයෙන් වැඩි පීඩනය යටතේ නෙමෙයි අඩු පීඩනය යටතේ තමයි එන්නේ. එහෙනම් එක බෑ. 3 ද්‍රවීකාරකයෙන් අඩු පීඩනය යටතේ ද්‍රවීකාරකයෙන් අඩු පීඩනය වැඩි පීඩනය. 4 ද්‍රවීකාරකයෙන් අඩු පීඩනය කියපු ගමන් බෑ. අන්න එහෙම MCQ කරා. 5 වාෂ්පීකාරකයෙන් අඩු පීඩනය යටතේ පිටවන ශීතකාරක ද්‍රවය. ශීතකාරක ද්‍රවයක් නෙමෙයි පිට වෙන්නේ වායුවක්. එහෙනම් උත්තරේ 29ට 1. හරි 30 නිෂ්පාදන භාණ්ඩයක ගුණාත්මක භාවය අඩුවීම කෙරේ බලපාන සාධක කීපයක් දීලා තියෙන ඒවා අතරින් නිවැරදි වන්නේ කුමක්ද කියලා අපි බලමු. සැලසුම් චිත්‍රය අඩංගු තොරතුරු අනුගමනය නොකිරීම. අපි නිෂ්පාදන භාණ්ඩයක් මොකක්ද දෙයක් හදනකොට ඩ්‍රෝවින් එකකට තමයි හදන්නේ. ඉතින් ඒ ඩ්‍රෝවින් එකේ කියලා තියෙන විදිහටම අපි වැඩේ කරන්නේ නැත්නම් ඒකේ ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන්. ඒ හරි. B නිර්දේශිත හෝ උසස් තත්ත්වයන් ද්‍රව්‍ය භාවිතා නොකිරීම. ඒකත් හරි. ඊට පස්සේ C භාණ්ඩයේ නිපදවන ආයතනයේ ලියාපදිංචි සාධකයන් නොමැති මේවා අපිට ඉච්චර වැඩක් නැහැ. වැඩේ ක්වොලිටියට කරනවා නම් ඉච්චර. D එය නිපදවන ලබන ආයතනයේ මෑත කාලේ ස්ථාපිත කිරීම ඒකත් අපිට වැඩක් නැහැ. E නියමිත පිරිවිත වලට අනුකූල නොවීම කියන්නේ හරි ස්ටෑන්ඩඩ් එක කියපු විදියටම කරලා නැත්තම් ගුණාත්මක භාවය අඩු වෙනවා. පිළිතුර 2. ඊට පස්සේ වායු සිලින්ඩර හඳුනා ගැනීම පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න. වායු සිලින්ඩර අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ වායු වෙල්ඩින් කරගන්න, ගෑස් වෙල්ඩින් කරගන්න තමයි අපිට ඕන වෙන්නේ වායු සිලින්ඩර. එතකොට ගෑස් වෙල්ඩින් සඳහා අපි ඔක්සිජන් සහ ඇසිටලින් කියන වායු දෙක තමයි පාවිච්චි කරන්නේ. මේ දෙක පාවිච්චි කරලා ගිනි දැල්ලක් හදලා තමයි අපි පෑසුම් කටයුතු සහ යකඩ කපා ගැනීම සිද්ධ කරන්නේ. හරිද? එතකොට ඒ සඳහා අපි පාවිච්චි කරන ඔක්සිජන් සිලින්ඩරය කළු, කෙට්ටු, උස එක්කෙනෙක්. ඇසිටලින් කියන්නේ තඩි, මහත, කොට එක්කෙනෙක්. හරි. ඔන්න මම අදහස් කීපයක් දුන්නා. අපි බලමු කැපිටල් A. ඇසිටලින් සිලින්ඩරය තට්ටු කිරීමේදී බොල් හඬක් එනවලු. නෑ, බොල් හඬක් නෙමෙයි, රැව් දෙන හඬක්. ඔක්සිජන් සිලින්ඩරය තට්ටු කරනකොට එන්නේ බොල් හඬක් එන්න ඕනේ. එහෙනම් AB වැරදි. C ඇසිටලින් සිලින්ඩරේ විවෘත කොට ගඳ සුවඳ බැලුව විටින් කටුක ගඳක් දැනේ. C තමයි හරි. 32 යම් ද්‍රව්‍යයක් සතුව ආතති බලයකට භාජනය කිරීමේදී නොකැඩී නොබෙදී ඇදීමට හැකියාවක් මොකක්ද කියලා අහන්න. අනිවාර්යයෙන්ම උත්තරේ තන්නතාව. හරිද? මොකක් හරි ආතතික බලයකට භාජනය කරාම නොකැඩී නොබෙදී තියෙන්න පුළුවන් හැකියාවට අපි කියනවා තන්නතාවය කියලා. හරිද? තන්නතාවය කියලා. ප්‍රත්‍යස්ථතාවය කියන්නේ යම් ද්‍රව්‍යයක් බාහිර බලයක් මගින් ඇදලා අතෑරියයින් පස්සේ නැවත හිටපු තැනටම එනවා නම් ඒක ප්‍රත්‍යස්ථතාවය කියලා කියනවා. ශක්තිතාවය කියන්නේ බාහිර පීඩනයන්ට ඔරොත්තු දීමේ හැකියාව. සුවිකාරතාවය කියන්නේ යම් බාහිර බලයක් මගින් ඒ ද්‍රව්‍යයට යම් බලපෑමක් කරාම එයා ඒ හැඩේ ගන්නව නම් ඒක සුවිකාරතාවය කියලා අපි කියනවා. පැහැදිලිද කියන දේ? ඊට පස්සේ 33 මෝටර ගානක් එකලා ප්‍රත්‍යාවර්ත විදුලි සැපයුමකින් ක්‍රියාකාරී වන විදුලි අත්විඳුම් යන්ත්‍රයක මෝටරේ විනාඩියකට ප්‍රමාණ 6000ක වේගයෙන් ක්‍රියා කරන්න ඕනේ කියලා කියනවා. මේ සඳහා මොකද්ද ගැළපෙන මෝටරේ කියලා අහන්නේ. අනිවාර්යයෙන්ම මේ සඳහා ගැළපෙන්නේ සාර්ව මෝටර කියන එක. සාර්ව මෝටර කිව්වම ඒක AC කරන්ට් එකෙන් DC කරන්ට් එකෙන් සම්බන්ධතාවය ප්‍රත්‍යවර්තන දාර දෙකෙන්ම වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම සාර්ව මෝටර්ස් වල ස්පීඩ් එක
සෑහෙන්න වැඩි. ඒ සඳහා ඒක නිසා අපි සාර මෝටර්ස් විදුම් යන්ත්‍ර වලට ග්‍රයින්ඩර්ස් වලට ඊට පස්සේ ආහාර මිශ්‍රක යන්ත්‍ර සඳහා පාවිච්චි කරනවා. පැහැදිලිද? හරි. මොකද මෝටර්ස් ගැන කරන්න කිව්වොත් ඒක වෙනම වෙලාවක් අරගෙන කරන්න ඕන එකක්. 34 ද්‍රව ගාන 6ක් වන තෙකලා ප්‍රේරණ මෝටරයක් හර්ට්ස් 50 සංඛ්‍යාතයන් සහිත විදුලි සැපයීමට සම්බන්ධ කරාම එම මෝටරේ සම මුහුර්ත වේගය. ඌට අදහසක් වාට දුන්නොත් මෝටරේ කොටස් දෙකක් තියෙන එකක් ස්ථායකය අනිත් එක භ්‍රමකය. ස්ථායකය තමයි මෙන්න මේක. මේ තමයි භ්‍රමකයවත් භ්‍රමණය වෙන එක නා කැරකෙන එක නා. හරිද? එතකොට අපි කරන්ට් එක දුන්නාම මේ ස්ථායකය තුල ඇති වෙනවා භ්‍රමණය වෙන චුම්බක ක්ෂේත්‍රය. අන්න ඒක තමයි සම්මුහූර්ත වේගය කියන්නේ. මේ චුම්බක ක්ෂේත්‍රය භ්‍රමණය වෙන වේගය සමමුහූර්ත වේගය. හරිද? ඒ වේගයෙන්ම භ්‍රමකය කැරකෙන්නේ නැහැ. ඊට වඩා ස්පීඩ් එක අඩුවෙන් තමයි කැරකෙන්නේ. හරිද? ස්ථායකයේ භ්‍රමණය වෙන චුම්බක ක්ෂේත්‍රයේ වේගෙන්ම නම් භ්‍රමකය කැරකෙන්නේ අපි කියන එකට සම මුහුර්ත මෝටර කියලා. හරිද? සම මුහුර්ත මෝටර කියලා අපි ඒකට කියනවා. හරි. එතකොට මෙතනදී සම මුහුර්ත වේගය සොයන්න පොඩි සූත්‍රයක් අපිට තියෙනවා. සම මුහුර්ත වේගය ns නම් 120යි f බෙදීම p කියලා සූත්‍රයක් තියෙනවා. f කියන්නේ සංඛ්‍යාතය, p කියන්නේ ද්‍රව ගණන. ද්‍රව ගණන. හරි. එතකොට සංඛ්‍යාතය මෙතන හර්ට්ස් 50යි ද්‍රව ගණන 6යි. පිළිතුර 4 1000යි කියන එක. හරි. 5 වෙනි එකට සරල ධාරා ශ්‍රේණිය 3 මෝටරයක ආමේචර ධාරාවට එදිරිව භ්‍රමණ වේගයේ හැසිරීම නිවැරදිව නිරූපණය කොට ඇත්තේ පහත කුමන ප්‍රස්ථාර මගින්ද? ඒකට සරල ධාරා මෝටර්ස් කීපයක් තියෙනවා. හරිද? උපපත යුතුම් මෝටර්ස් ඊට පස්සේ ශ්‍රේණිගත යුතුම් මෝටර් සංයුක්ත යුතුම් මෝටර්ස් කියලා. එතකොට අපි බලමු මම පොඩි නෝට් එකක් වාට දෙන්නම්. මේ මෝටර්ස් සරල ධාරා මෝටර්ස් කොහොමද එයාගේ හැසිරීම පෙන්වන්නේ කියලා. හරි. මේව ලියන්න චූටි නෝට් එකක්. සරල ධාරා මෝටර්ස් සරල ධාරා මෝටර ධාරාව සමග වේගය වෙනස් කරන අයුරු. වේගය වෙනස් කරන අයුරු. ධාරාව මෙතන වේගය. හරි. ඊට පස්සේ දැන් අපේ පේපරේ තියෙන්නේ ශ්‍රේණිය තුම් එකක්. ශ්‍රේණිය තුම් මෝටරේ ධාරාවත් එක්ක යාගේ වේගය වෙනස් කරන්නේ ඔන්න ඔය ආකාරයට. ඊට පස්සේ උපපත සංයුක්ත. මේ සියල්ලම මෝටර. උපපත මෝටරේ සංයුක්ත මෝටරේ ශ්‍රේණිගත මෝටරේ ධාරාවත් එක්ක වේගය වෙනස් වෙන හැටි තමයි තියෙන්නේ. හරි. උපපත මෝටරේ වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒක ආකාර වේගයක් තියෙනවා. හරි. එහෙනම් අපිට උත්තරේ එන්නේ 3. උත්තරේ එන්නේ 3. ඊට පස්සෙත් හොඳ ගානක් තියෙනවා. රූපය දැක්වෙන තෙකලා V බැරය 400 වෝල්ට් 50 හර්ට්ස් තෙකලා සැපයීමට සම්බන්ධ කළ විට V බැරයේ කලා වෝල්ටීයතාවය සහ මන් ධාරාව පිළිවෙලින් ගන්න කියලා කියනවා. හරි. අපි බලමු කොහොමද කරන්න කියලා. මේ දීලා තියෙන්නේ තාරක ආකාරයේ සම්බන්ධය. හරි. තාරක ආකාරයේ සම්බන්ධය. ඒත් තෙකලා පරිණාමකවල දඟර සම්බන්ධ කරන ආකාර දෙකක් තියෙනවා. තාරක ආකාරය සහ දැල් ආකාරය කියලා. මේ තියෙන තාරක ආකාරය. හරි තාරක ආකාරය.
මෙන්න මේ මැද්දේ ලයින් එක උදාසීන ලයින් එක නියුට්‍රල් ලයින් එක. මෙතනින් එන්නේ සජීවී වයර්. සජීවී. මෙතන යන ධාරාව මම IL කියලා කියන්නම්. ඔක්කොම IL. ඒ කියන්නේ මන් ධාරාව. මේ ප්‍රතිරෝධ හරහා ගලන්නේ IPH වත් කලා ධාරාව. මේ ප්‍රතිරෝධය දෙකලවර විභවාන්තරය VPH කියලා කියනවා. IPH කියන්නේ කලා ධාරාව නම් VPH කියන්නේ කලා වෝල්ටීයතාව. හරි. ඒතර මේ සජීවී ලයින් දෙකක් අතර තියෙන වෝල්ටීයතාවයට අපි කියනවා මං වෝල්ටීයතාව. ඒක තමයි ඔය 400යි කියලා දීලා තියෙන්නේ. හරි 400යි කියලා දීලා තියෙනවා. මේකේ සූත්‍ර දෙකක් පාවිච්චි වෙනවා. දැන් මේ එන කරන්ට් එකම තමයි මේක හරහා යන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් එකක් IL සමානයි IPH කියලා. මන් ධාරාව සමානයි කලා ධාරාව. ඒ වගේම VL කියන වෝල්ටේජ් එක සමාන වෙන්නේ VPH මූල තුනෙන් වැඩි කරාම එන අගය. හරිද? එහෙනම් මට බැරිද දැන් VPH හොයන්න? පුළුවන්. VL කියන්නේ වෝල්ට් 400යි බෙදීම මූල තුන. එහෙනම් 230යි වෝල්ටේජ් එක. අපෙන් ඒක අහනවද? අපෙන් අහනවා කලා වෝල්ටීයතාවය. කලා වෝල්ටීයතාවය 230යි. එහෙනම් 230 නැති ඒවා අයින් කරන්න පුළුවන්. මන් ධාරාව. මෙතන ප්‍රතිරෝධය 46ක් කියලා දීලා තියෙනවා. 46ක්. එහෙනම් මම මෙන්න මෙතනට V සමාන IR දානවා. වෝල්ටේජ් එක කොච්චරද? 230යි. මෙතන 230යි. බෙදන්න එතන ප්‍රතිරෝධයෙන් එතකොට IPH එනවා. මෙතන IPH එන්නේ උත්තරේ ඇම්පියර් 5යි. එසේනම් අපේ පිළිතුර අංක 3. අංක 3 තමයි පිළිතුර. මේ දේවල් පැහැදිලිව ලස්සනට දාගන්න. හරි. ඊට පස්සේ 37 වෙනි එක. 37 වෙනි එක. 37 වෙනි එක. හොට ගන්න එන්වන කම්බිතංගරයක් චුම්බක ශ්‍රාව්‍ය වෙනස් වීමේ ශීඝ්‍රතාවය d5ට dt වන ක්ෂේත්‍රයකට භාජනය කළාම විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයට අනුව දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒක සොයන සූත්‍රය අපිට ගානේ දීලා තියෙනවා E නෝට් සමානයි ඍණ n d5ට dt කියලා. ඉතින් මේක පාවිච්චි කරලා මේ ගාන හදන්න තියෙනවා. හරිද? අපෙන් අහන්නේ විද්‍යුත් ගාමක බලය මෙයාගේ විශාලත්වය. හරි. n කියන්නේ පොට ගාන. n කියන්නේ පොට ගණන. හරිද? එහෙනම් පොට ගාන කොච්චරද? 100. 5 කියන්නේ චුම්බක ශ්‍රාව්‍ය. d5ට dt කියන්නේ චුම්බක ශ්‍රාව්‍ය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. චුම්බක ශ්‍රාව්‍ය වෙනස් වෙලා තියෙනවා තප්පර එකක් ඇතුළේ. කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? වෙබර්ස් 0.03 ඉඳලා 0.04ට තමයි වෙනස් වෙලා තියෙන්නේ. හරි. දැන් මෙතන වෙනස මෙච්චරක්. යත් ඍණ. ඍණ වැඩි වෙලා ධන වෙනවා. 100න් මේක වැඩි වුණාම 0.1ක් වෙනවා. යටත් 0.1යි. පිළිතුර 1 වෝල්ට්. 1 වෝල්ට්. 1 වෝල්ට්. හරි. පැහැදිලිව දාගන්න ටික. හරි. ඊට පස්සේ ළමයි අපිට තියෙන්නේ 38 වෙනි ගාන දෝලනේක්ෂ ගානක්. මෙන්න තියෙනවා ඊට අදාළ තියරි එක. මෙතනින් ඔයාලට මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. දෝලනේක්ෂයේ තිරස් අක්ෂය මිලි තප්පර වලට බෙදලා තියෙනවා. සිරස් අක්ෂය බෙදලා තියෙනවා වෝල්ට් 2 ගාන. යන අගයන්ට යොමු කර ඇති විට තිරේ දිස්වන සයිනාකාර තරංගයේ සංඛ්‍යාතය සහ වෝල්ටීයතාවයේ වර්ග මධ්‍යන්න මූලාගය හොයන්න කියලා කියනවා. හරි. මම වැඩේ කියලා දෙන්නම් කොහොමද යන්නේ කියලා. දැන්
දෝලනයකින් අපි බැලුවම මේ වගේ තරංගයක් එනවා. හරි. එතකොට මෙහෙම අපි කොටු වලට කඩා ගන්නවා අපිට ලේසි වෙන්න අපිට වැඩේ ලේසි වෙන්න අපි එක එක සයිස් වලට මේ කොටුවේ සයිස් එක හදා ගන්නවා. ඊට පස්සේ මේ සයිනාකාර තරංගයේ මෙන්න මේක තමයි එතකොට තිරස් අක්ෂය විදියට යන්නේ. එතනින් මේ උඩ ටික දාන මේ ටික රින. එතකොට මෙතන ඉඳලා මේ තරංගේ උඩම තැනට අපි කියනවා VP එව උච්ච වෝල්ටීයතාවය කියලා. උච්ච වෝල්ටීයතාවය කියලා. හරිද? ඊට පස්සේ මේක උපරිම තැනත් මේක යටම තැනත් අතර පරතරයට අපි කියනවා VPP එව ශීර්ෂාන්තර වෝල්ටීයතාවය කියලා. ශීර්ෂාන්තර වෝල්ටීයතාවය කියලා. හරිද? ඊට පස්සේ දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ ලොකුම එක හැදෙන්නේ මේ වගේම දෙකක් එකතු වෙලා. එහෙනම් VP කියන එක ලියන්න පුළුවන් VPP බෙදීම භාගයක් කියලා. හරිද? ඊට පස්සේ VRMS කියලා කෙනෙක් අපිට හම්බ වෙනවා. එයාගේ නම තමයි වර්ග මධ්‍යන්න මූල වෝල්ටීයතාවය. ඒක තමයි අපි හොයන්න ඕනේ. ඒක හොයන්නේ කොහොමද? VRMS කියන එක කියන්නේ VP බෙදීම මූල දෙකයි. ඇත්තටම අපි මොකක් හරි මල්ටිමීටර් එකකින් බලනකොට අපිට හම්බෙන්නේ මේ මල්ටිමීටර් එකකින් වෝල්ටේජ් එකක් මයින නම් අපිට හම්බෙන්නේ VRMS කියන අගය. එහෙනම් තරංගය මෙන්න මෙහෙම යනකොට VP මෙච්චරක් වෙනකොට VRMS VP ට වඩා අඩු වගයක් ගන්නවා. ඒකයි VP බෙදීම මූල දෙක කියන්නේ. ඊට පස්සේ මම කරන වැඩේ VP වෙනුවට මෙයාව ගෙනල්ලා මෙතනට දානවා. එතකොට VPP බෙදීම 2යි මූල 2යි කියලා එනවා. හරි. එතකොට අපිට මුලින්ම අපිට හොයන්න ඕනේ VRMS. VRMS හොයන්න කලින් මේ දෝලනීය දිහා බලලා අපිට VPP යගේ ශීර්ෂාන්තර වෝල්ටීයතාවය හොයා ගන්න ඕනේ. ශීර්ෂාන්තර වෝල්ටීයතාවය සොයා ගන්නා ක්‍රමය තමයි සිරස් කොටු ගණන. මේ මුළු මේ තරංගයේ ටෝටල් උස කියලා අපි මේක ගමුකෝ. ඒක ඇදලා තියෙන කොටු කීයකින්ද? 1 2 3 4. කොටු 4කින් තමයි ඇදලා තියෙන්නේ. සිරස් කොටු ගන්න 4යි. වෝල්ටීයතාව බෙදුම් ස්විච්චේ යොදා ඇති ස්ථානය. මොකද්ද බෙදුම් ස්විච්චේ යොදා ඇති ස්ථානය? 2යි කියන තැනට තමයි දාලා තියෙන්නේ. මේක එක එක ඩෝල්නෙක්ස් එක එක බොත්තම් තියෙනවා. ඒ වලින් වැඩ ගොඩාරියක් කරනවා. ඒක බොත්තමක් තමයි ඔය වෝල්ටීයතාවය බෙදුම් ස්විච් එක කියන එක. මේක දාලා තියෙන්නේ 2 කියන තැනට. ඊට පස්සේ එෂණීය විශාලත්වය මේක දීලා නැහැ. එෂණීය විශාලත්වය දීලා නැත්නම් අපි 1යි කියලායි ගන්නේ. හරි. ඊට පස්සේ මෙතන උත්තරේ 8යි කියලා ඉන්නේ වෝල්ටේජ් එක VP. හරි. මේක නෙමෙයිනේ උත්තරේ. අපිට ඕනේ VRMS නේ. VRMS හොයන්නේ කොහොමද? VRMS හොයන්නේ මෙන්න මෙතනට අගයන් දාන්න. VPP වෙනකොට 8යි වෝල්ට් දාන්න. එතකොට මේකට මේක කැපුණා මේකට 4යි. උත්තරේ 4 බෙදීම මූල 2යි. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් තියෙනවා. 1 2 3 මේ උත්තරේ තියෙනවා. හරි. එහෙනම් ඒක ගොඩ. දැන් අපි අපෙන් අහනවා ඊට පස්සේ සංඛ්‍යාතය හොයන්න කියලා. සංඛ්‍යාතය හොයන්න බෑ මේකෙන්. මේකෙන් අපිට හොයන්න පුළුවන් දෝලන කාලාවර්තය. දෝලන කාලාවර්තය වන්නේ කොහොමද? එක් චක්‍රයක් සඳහා තිරස් කොටු ගන්න. එක් චක්‍රයක් කියන්නේ මේ ඕම ගිහලා ඕම එනකොට එක චක්‍රයක්. ඒක හැදිලා තියෙන තිරස් කොටු 1 2 3 4යි 5 6 7 8කින්. කාල බෙදීම් ස්විච් යොදා ඇති ස්ථානය මොකද්ද? 1යි ms කියන එක තමයි දීලා තියෙන්නේ. 1යි ms. එහෙනම් උත්තරේ 8යි ms. හරිද? එහෙනම් අපි සංඛ්‍යාතය හොයමු. සංඛ්‍යාතය කියන්නේ 1 බෙදීම 8යි ms. 1 බෙදීම 8යි ms. හරි. දැන් අපි මේක හැබැයි මොකද කරන්නේ? හර්ට්ස් කරගන්න වෙනවා. මේක අපිට හර්ට්ස් කරගන්න වෙනවා. හරිද? අපි මේක චුට්ටක් බෙදලා බලමු. 1 8න් 10යි 2යි 2යි 8යි 2යි 1ට 16යි 4යි 5. මේක උත්තරේ එනවා 0.1 2යි 5යි. හරිද? 1යි 2යි 5යි. මේ එන්නේ කිලෝ හර්ට්ස් වලින් තමයි මේ එන්නේ උත්තරේ. මේක හර්ට්ස් කරන්න නම් අපි කරන වැඩේ 1000න් වැඩි කරන්න ඕනේ. එතකොට 120යි හර්ට්ස්. මොකද අපේ MCQ එකේ තියෙන්නේ හර්ට්ස් වලින් නිසා 125යි. එහෙනම් බලන්න උත්තරේ එන්නේ 3 වෙනි එක. 3 වෙනි එක. හරි. මේ සියල්ල පැහැදිලිව දාගන්න.
ඊට පස්සේ 39ට එමු අපි. තිස්නාමයට වෙන්කරණය සහ සිගිති පරිපත බිඳිනය පිළිබඳ සත්‍ය වගන්තිය. මෙතන වෙන්කරණය කියලා කියන්නේ ප්‍රධාන වෙන්කරණය. සිගිති පරිපත බිඳිනය කියන MCP එක. මේකේ අපි බලමු පළවෙනි එක. ස්විච් දෙකෙන්ම උදාසීන සහ සජීවී සන්නායක දෙකම සැපයුමේ විසන්ධි කරනවා කියනවා. එහෙම කරන්නේ නැහැ. මේන් ස්විච් එකෙන් පමණයි මේන් ස්විච් එකෙන් මේකේ හැටියට මේන් ස්විච් එකෙන් තමයි ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම කට් කරන්නේ. ඒ සඳහා V ද්‍රව තනිමන් ස්විච් එකක් භාවිත වෙනවා. හැබැයි සිගිති පරිපත බිඳිනේ සජීවී එක්කෙනා පමණයි කඩන්නේ. හරිද? එහෙනම් ඒ වගේ එකක් තියෙනවද බලමු. උත්තරේ 3 බලන්න. වෙන්කරණයෙන් උදාසීන සහ සජීවී සන්නායක දෙකම සැපීමේ විසන්ධි කරන අතර සිගිති පරිපත බිඳිනේ සජීවී සන්නායක පමණක් විසන්ධි කරනවා. පැහැදිලිද? එහෙනම් උත්තරේ වෙන්නේ 39ට තුන්වෙනි එක. ඊට පස්සේ 40 බලමු අපි. පහත දැක්වෙන්නේ වගුවේ ප්‍රත්‍යාවර්ත ධාරා ප්‍රේරණ මෝටරය මත සවිකර ඇති පිරිවිතර වගුවක්. හරි මේක දිහා හොඳට බලන්න. අර පේස් එක තියෙනවා 3.5 කියලා. ඒ කියන්නේ 3 පේස් කියන එක, තෙකලා කියන එක. ඇම්පියර් නම් 2යි, වෝල්ට් නම් 400යි, හර්ට්ස් නම් 50යි. කිලෝවොට් 0.75යි, RPM 1420යි. ස්ටාර් හැඩයක් දීලා තියෙනවා. ඒ කියන්නේ තරු ආකාරයෙන් තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉන්ඩක්ෂන් මෝටර එක. මේ මෝටරය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් තියෙනවා. A. මේ මෝටරේ තෙකලා විදුලි සැපයීමට සම්බන්ධ කර යුතුයි. ඔව් මොකද 3 phase කියලා තියෙන නිසා. අග්‍ර පෙට්ටියේ නැත්නම් ටර්මිනල් බොක්ස් එකේ ඇති සම්බන්ධය තරු ආකාරයට තමයි සෙට් කරන්න ඕනේ. ඔව් මේක දීලා තියෙනවා. තරු ආකාරයට සෙට් කරන්න කියලා. මෝටරය භාරය රහිතව 1420 RPM වේගයෙන් භ්‍රමණය වන අවස්ථාවේ ඇම්පියර් දෙකක් ලබා ගන්නවා කියලායි කියන්නේ. ඔව්. උත්තරේ 5. උත්තරේ 5. හරි. ඊට පස්සේ අපි බලමු 41. 41. ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක ආමේචර දඟරයේ භ්‍රමණයේදී ජනනය වන උපරිම විද්‍යුත් ගාමක බලය මෙච්චරක් කියලා කියනවා. නම් එම දඟරයේ බිඳුවේ සිට අංශ 60ක් භ්‍රමණය වන අවස්ථාවේ දඟරයේ දෙකලවර ජනනය වන විද්‍යුත් ගාමක බලය. මේ සඳහා අපි පාවිච්චි කරනවා Vi සමානයි Vm sin θ කියන සූත්‍රය. හරි. දැන් ප්‍රත්‍යාවර්ත තරංගයක් මෙහෙම යනකොට මෙතන ඉඳන් මෙතනට අංශක 90යිනේ මේ ටික 180යිනේ. මේ හරියනේ 60 වගේ තියෙන්නේ. අන්න එතනදී ඇතිවන විද්‍යුත් ගාමක බලය අහන්න. එහෙනම් අපි මේක හදාගෙන යන්න. Vm කියන්නේ උපරිම විද්‍යුත් ගාමක බලය 50යි මූල 3යි. sin විදියට ගන්න sin 60 මූල 3 බෙදීම 2. වැඩි 3 මූල 3යි වැඩි වුණාම 3ක් වෙනවා. උත්තරේ 75යි වෝල්ට්. වෝල්ට් 75. වෝල්ට් 75. උත්තරේ 3 41. 41. පූර්ණ පරිමාණ උත්ක්‍රමණය බිඳුව ඍණ 200යි VDC දක්වා පරාසයකට යොමු කරන ලද සලදාංගර වර්ගයේ බහුමානික ඇනලොග් මල්ටිමීටර් එක අග්‍ර දෙකට වෝල්ට් 100ක් දුන්නාම හර්ට්ස් 100ක. එතකොට අපි මේක සෙට් කරලා තියෙන්නේ DC වලට. අපි AC එකක් තියෙන්නේ. එතකොට එහෙම වුණාම අනිවාර්යයෙන්ම අපි 100ට දාලා තිබ්බත් 100ට වඩා අඩු වගයක් තමයි පෙන්නුම් කරන්නේ. උත්තරේ 3. ඊට පස්සේ රූපයේ ඩාල්ටන් යුග්මයේ සම්පූර්ණ ධාරාලාභය වන්නේ. හරිද? මම මේ රූපේ අඳින්න යන්නේ නැහැ. ඔයාලට පේනවා ට්‍රාන්සිස්ටර් දෙකක් සෙට් කරලා තියෙනවා. ඔහොම සෙට් කරපු පරිපථයකට අපි කියන්නේ ඩාල්ටන් යුග්මයේ පරිපථයක් කියලා. එතකොට මේකේ ටෝටල් ධාරාලාභය හොයන්නේ කොහොමද? ටෝටල් ධාරාලාභය හොයන්නේ
total ධාරාලාභය බීටා නම් බීටා 1 වැඩි කිරීම බීටා 2 බීටා 1 මෙතන දීලා තියෙනවා 100යි බීටා 2 50යි උත්තරේ 5000 හරිද පරිපත්‍යයන් දීලා තිබ්බට ඔච්චරයි යනවා ඊට පස්සේ හරි මෙන්න මෙහෙම ඩයෝඩ් සහ LED ප්‍රතිරෝධ තියෙන එකක් දීලා තියෙනවා මේකේ තියෙන ද්‍රව්‍යතා දෝෂය අනාවරණය කරන පරිපථයක් ද්‍රව්‍යතාවය වෙනස් වුණොත් අඳුන ගන්න පුළුවන් පරිපථයක් ඒ කියන්නේ ද්‍රව්‍යතාවය වෙනස් වුණ දැන් ධන ඍණ මෙතනට දෙනවා කියන්නේ ධන ඍණ මාරු වෙලා පරිපථයේ කරන්ට් එක යන්න ගත්තොත් ඒක අපිට පෙන්නනවා ඔන්න මාරු වෙලා කියලා ඒ සඳහා තමයි මේ LED පාවිච්චි කරලා තියෙන්නේ හරි එක A වෙත ධන එකකුත් A වෙත ධන එකකුත් B වෙත ඍණ ද්‍රව්‍යතාවයකුත් දුන්නම රතුපත් වෙනවලු. ඇත්තද කියලා බලමු. B වලට ධන දුන්නම කොහොමත් මෙතනින් කරන්ට් එක යන්නේ නැහැ. පසු නැඹුරු නිසා. මෙහෙම යනවා. ඒකටපත් වෙන්නේ කවුද? පොළ පාට. එහෙනම් එක බෑ. දෙකට A වෙතට ඍණ මේක මාරු කර. එන්න ධන මෙයාට ඍණ. එතකොට මෙහෙම තමයි යන්න ගන්නේ. මෙහෙම යනකොට හරි A වෙතට ඍණ B වෙතට ධන දීලා තියෙනවා. එතකොට රතු පත්තු වෙනවා. කොළ පත්තු වෙන්නේ නැහැ. මෙහෙම යන්න බෑ. මොකද මෙහා පසු නැඹුරු නිසා. එහෙනම් දෙක ගන්න පුළුවන්. 3 A වෙත ධන B වෙත ඍණ. A වෙත ධන B වෙත ඍණ දුන්නම කොළ පාට පත්තු වෙනවා. ඒතකොට ඇත්තටම මේකේ උත්තර දෙකක් අපිට ගන්න පුළුවන්. 2 3 දෙකම ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ 45. 45. ඒකත් හොඳයි ප්‍රශ්නේ. රාත්‍රී කාලයේ ප්‍රධාන විදුලි සැපයීම විසන්ධි වූ අවස්ථාවක රාත්‍රී කාලයේ ප්‍රධාන විදුලි සැපයීම විසන්ධි වුණාම බැටරියකින්ලු විදුලි පහන් දැල්වන්න. ඉතින් මේකට තාර්කික පරිපථය මොකක්ද කියලා අහනවා. හරි. කැපිටල් A. ප්‍රධාන විදුලි සැපයීම ඇති විට ප්‍රධාන විදුලි සැපයීම ඇති විට බල්බ් එක පත්තු වෙන්න බැහැ. එහෙනම් බිඳුවයි කියලා හිතන්න. ප්‍රධාන විදුලි සැපයීම නැති විට පත්තු වෙන්න ඕනේ නම් 1යි කියලා හිතන්න. රාත්‍රී කාලයේ තමයි මේක පත්තු වෙන්න ඕනේ. එහෙනම් 1යි. දවල් කාලයේ පත්තු වෙන්න බෑ. එහෙනම් බිඳුවයි. හරි. එහෙනම් බිඳුවයි. මොනෝක හිතන විදිය. එතකොට A B සෙට් කියලා හිතමු. එසේනම් දැල් වෙන්න ඕනේ මොන අවස්ථාවේද? A කියන එක්කෙනාට එක නැවිලා. A කියන එක්කෙනාට එක ඇවිල්ලා. හරි. මේක මම ඇතිවිට කියන එක කියලා ගන්නම් මේක බිඳුවයි කියලා ගන්න. A කියන එක්කෙනාට බිඳුව ඇවිල්ලා. B කියන එක්කෙනාට එකම තමයි. අපි ප්‍රතිඵලයටත් එක එන්න ඕනේ. ප්‍රතිඵලයටත් එක එන්න ඕනේ. එක ආව තමයි බල්බ් එක දැල් වෙන්නේ. හරිද? ඒකට ඒක මෙහෙම ලියමු. බල්බය දැල්වීම
බල්බේ දැල්වීමට නම් 1 වෙන්න ඕනේ. බල්බේ නොදැල්වීමට නම් බිඳුව වෙන්න ඕනේ. හරිද? හරි අපි එතකොට ගොඩනගමු. මෙතන බිඳුව දැම්මම මෙතනට බිඳුව දාන්න පුළුවන්. මෙතනට 1 දැම්මම මෙතනට බිඳුව දැම්මම මෙතනට 1 දාන්න පුළුවන්. හරි. අනිත් මේ ඔක්කොම බිඳුව වෙන්න ඕනේ. නැත්තම් බෑ. ඔක්කොම බිඳුව වෙන්න. එතකොට එහෙම ගත්තම මේකේ OR ඒවා තියෙනවා, AND ඒවා තියෙනවා, NOT ඒවා තියෙනවා. හරි. XOR තියෙන. එතකොට මම මේකේ උත්තරේ විතරක් කරන්න අනිත් ටික කර කර ඉන්න වෙලා යන නිසා උත්තරේ මෙන්න මේක. අපි බලමු කොහොමද කියලා. A කියන එක කෙනාට බිඳුව දුන්නම මෙතනට එන්නේ 1. ඒ නොට් එකක් ඉඳන් අනිත් පැත්ත හැරෙනවනේ බිඳුව දුන්නොත් 1 වෙනවා. දැන් B ට කොහමත් 1 දීලා දෙන්නේ 1 වැඩි 1 1යි. හරි එහෙනම් මේක ගොඩ. ඊට පස්සේ මෙතන A ට බිඳුව දුන්නාම මෙතන 1 එනවා. හැබැයි B ට දීලා තියෙන බිඳුව එනවා. 1 වැඩි බිඳුව බිඳුවයි. ඇන්ටෝනින් ගුණිත වෙනවනේ. දැන් මෙතනට A ට දෙනවා 1. එන අනිත් පැත්ත බිඳුව ගහුණා මෙතන බිඳුව තියෙන්නේ බිඳුවයි. A ට 1 දුන්නට මෙතනට බිඳුව එනවා. B ට 1 තියෙන්නේ. හැබැයි බිඳුව වැඩි එක බිඳුව. එසේනම් මෙන්න උත්තරේ. හරි ඒ ටික දාගන්න ඉක්මනට. හරි අපි යමු ඊට පස්සේ 47ට ප්‍රායෝගික භාවිතයේ ඇති ප්‍රේරකයක් සහ සංශුද්ධ ධාරිත්‍රකයක් වෙන වෙනම විදුලි පරිපථ දෙකක් වශයෙන් සකස් කොට එක සමාන සැපීම් වෝල්ටීයතාවයක් සහ සංඛ්‍යාතයක් යුතු විදුලි සැපීමක් දෙනවලු. මෙන්න මේ දීලා තියෙනවා කියලා හිතන්න. අපි සාමාන්‍යයෙන් මේ වගේ පරිපථ වලට ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් දානවා දෙන්න. ප්‍රේරකය තුලින් ගලන ධාරාව ධාරිත්‍රකය තුලින් ගලන ධාරාව සැපයුම් වෝල්ටීයතාවයට සාපේක්ෂව දක්වන දේ කියලා අහනවා. දැන් සාමාන්‍යයෙන් දැන් මෙතන සපයලා තියෙන එකම වෝල්ටේජ් මෙතනත් එකම වෝල්ටේජ් මෙයා R එකම කරන්ට් එක ගමන් කරනවා කියලා හිතන්න. එකම කරන්ට් එක ගමන් කරනවා කියලා. ඒකට එකම කරන්ට් එක ගමන් කරනවා නම් එකම ප්‍රතිරෝධයක් තියෙන්නේ නම් මෙතන VR කියලාම හැදෙනවා. හරිද? එතකොට VR ගේ වෝල්ටේජ් එක මෙහෙම ගමන් කරනකොට VR ගේ වෝල්ටේජ් එක මෙහෙම ගමන් කරනකොට ප්‍රේරකය තුලින් ගමන් කරන වෝල්ටීයතාවය මේකට වඩා අංශක 90ක් ඉදිරියෙන් තමයි ගමන් කරන්නේ. හරි අංශක 90ක් ඉදිරියෙන් තමයි ගමන් කරන්නේ. මතක තියාගන්න. එක ඊට පස්සේ ප්‍රතිරෝධයේ වෝල්ටීයතාවය මෙහෙම ගමන් කරනකොට ධාරිත්‍රකයේ වෝල්ටීයතාවය ඊට වඩා අංශක 90ක් පිටිපැස්සෙන් තමයි ගමන් කරන්නේ. අංශක 90ක් පිටිපැස්සෙන් තමයි ගමන් කරන්නේ. හරි? ඒක අපි දෛශික වලට ගමු. දෛශික වලට ගත්තම මේ ප්‍රතිරෝධය තුලින් ගන්න වෝල්ටීයතාවයවත් සිස්ටම් එකේ වෝල්ටීයතාවය. සිස්ටම් එකේ වෝල්ටීයතාවය V කියලා හිතුවම ප්‍රේරකය තුලින් ගමන් කරන්නේ අංශක 90ක් ඉදිරියෙන් ධාරිත්‍රකය ගමන් කරන්නේ අංශක 90ක් පිටිපස්සේ. හරි. ඉතින් V සමානයි IR. V සමානයි IR. V සමානයි IR. හරිද? අයිලා හැමෝගෙම එකයි. හැමෝගෙම එකයි. මෙතන R වෙනුවට ගන්නේ XL
ප්‍රේරක ප්‍රතිපාදනය. මෙතන R වෙනුවට ගන්න XC. ධාරිත්‍රක ප්‍රතිපාදනය. මෙතන නම් R. හරිද? එහෙනම් අපිට ගන්න පුළුවන් හරි මේ එතන ධාරාවත් වෝල්ටීයතාවය මෙහෙම වෙනකොට ධාරාවත් ඔය විදිහට වෙනස් වෙනවා. එතකොට අපිට පිළිතුර විදියට ගන්න වෙන්නේ අංක 2. අංක 2. අංක 2. හරි. අංක 2 තමයි ගන්න වෙන්නේ. ඒ ටිකක් දාගන්න. හරි. ඒ කියන්නේ ප්‍රේරකය තුලින් ගලන ධාරාව ඉදිරියෙන් ගමන් කරනවා. ඉදිරියෙන් ගමන් කරනවා. ධාරිත්‍රකය තුලින් ගමන් කරන ධාරාව අංශක 90 පිටිපැත්තෙන් ගමන් කරනවා. මේ ගාන එතකොට අපිට හිතන්න බෑ දෙකේම එකම මේ ධාරාව ගමන් කරන්න කියලා එකම වෝල්ටේජ් දුන්නට. හරි? එකම වෝල්ටේජ් දුන්නට එකම ධාරාව ගමන් කරනවා කියලා හිතන්න බෑ මේක. IL IC. හරි. ඊට පස්සේ 48 වෙනි එකට අපි 48 වෙනි එකට එනවා. හරි අපි බලමු 48 වෙනි එක කාම්‍ර උෂ්ණත්වයේ තමයි මේක දැන් කියලා තියෙනවා කියන්නේ මේ පරිපතය. එතකොට මේකෙදි ඔයාලට පේනවා විචාර ප්‍රතිරෝධකයක් තියෙනවා, LED බල්බ් එකක් තියෙනවා, ට්‍රාන්සිස්ටරයක් තියෙනවා, ප්‍රතිරෝධයක් තියෙනවා, NTC කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. NTC කියන්නේ උෂ්ණත්ව සංවේදී ප්‍රතිරෝධයක්. හරි උෂ්ණත්ව සංවේදී ප්‍රතිරෝධයක්. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. හරි උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. එහෙම ගත්තාම දෙවෙනි උත්තරේ බලන්න. කාම උෂ්ණත්වයේදී LED නිවිලා තියෙනවා කියලා කියනවා. කාම උෂ්ණත්වයේ නෝබල් තියෙනකොට LED එක නිවිලා. LED එක නිවිලා කියන්නේ මෙතනින් IC කියලා ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියන්නේ. IC කියලා ධාරාවක් ගමන් කරන්නේ නැත්තම් හරි LED එක පත්තු වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ උෂ්ණත්වය වැඩි වෙන විට දැල් වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට දැන් මෙතන ප්‍රතිරෝධයේ උෂ්ණත්වය අඩු වෙනකොට හෙන වැඩි. එතකොට මෙතනින් ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. මෙතනින් ධාරාවක් ගලාගෙන ගියාම මෙතනින් IB කියලා ධාරාවක් ඇති වෙනවා. IB ධාරාව ඇති වුණොත් තමයි IC ධාරාව ඇති වෙලා LED එක පත්තු වෙන්නේ. දැන් උෂ්ණත්වය වැඩි වෙනකොට මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙලා මේ හරහා කරන්ට් එකක් ගලාගෙන IB කියලා ධාරාවක් ඇති වෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට IC ධාරාව ඇති වෙලා LED එක දැල් වෙනවා. එහෙනම් උත්තරේ අංක 2. හරි? අංක 2. ඊළඟට 49 ළඟට මෙවිල්ලානේ ඉංග්‍රීසියෙන් නැත්තා චුට්ටයි 49 නිෂ්පාදකයා විසින් සෙන ඩයෝඩයක් ගහලා තියෙනවා Pmax එක RCI කියලා මිලිවෝල්ට් Vset එකේම සෙන වෝල්ටීයතාවය 10යි කියලා දීලා තියෙනවා මේක තුලින් ගලා යා හැකි උපරිම ධාරාව හොයන සූත්‍රය තමයි Pmax සමානයි Iz max වැඩි කිරීම Vset. එතකොට සෙනර් ඩයෝඩයේ උපරිම ක්ෂමතාවය සමානයි සෙනර් ඩයෝඩයේ පසු නැඹුරු අවස්ථාවේ ගලන උපරිම ධාරාව වැඩි කිරීම සෙනර් වෝල්ටීයතාවය. එහෙනම් Iz කියන එක අපි උත්තර කරගමු. එතකොට P යෙදීම V වෙනවා. P කියන්නේ 400යි මිලි හින්දා 10 රින් 3යි V කියන්නේ 10යි. කැපුණම
40යි මිලි ඇම්පියර් කියලා තමයි උත්තරේ 40යි මිලි ඇම්පියර්. හරි. ඊට පස්සේ 50 බලමු. 50. පොඩි දෙයක් මේක හිතන්න තියෙන්නේ. රූපේ දැක්වෙන සෙනර් ඩයෝඩ් වල පෙරනැඹුරු වෝල්ටීයතාවය පෙර නැඹුරු වෝල්ටීයතාවය 0.6 වෝල්ට්. VPP කියන්නේ මේ සපයලා තියෙන වෝල්ටේජ් එක 24යිලු. අපෙන් අහන්නේ RL හරහා ප්‍රතිදාන තරංගයේ හැඩය සහ වෝල්ටීයතාවය කොච්චරද කියන එක. හරි. දැන් ඇත්තටම මේ තියෙන දත්තත් එක්ක මේකේ ගාන හදන්න බෑ. දත්තත් එක්ක ගානක් හදලා අපිට වෝල්ටේජ් එක කොච්චරද මෙතනින් එන්නේ කියලා කියන්න බෑ. මොකද පසු නැඹුරු අවස්ථාවේ සෙනර් වෝල්ටේජ් එකක් අපිට දීලා නැති නිසා. හරිද? හරි. දැන් ඒක නෙමෙයි අපි අලුත් විදියකටයි මේ ගාන හිතන්න ඕනේ. දැන් හිතන්නකෝ මෙහෙම. ප්‍රත්‍යවර්ත ධාරා සැපීමක් දීලා තියෙනකොට මෙන්න මේ අතට ප්‍රත්‍යවර්ත ධාරාව මෙහිම නම් මුලින්ම තියෙන ධන චක්‍රේනේ. ධන චක්‍රය කියන්නේ මේ පැත්තට යනවා කියලා හිතන්නකෝ. දැන් මෙහිම කරන්ට් එක යනකොට එහෙම නැත්නම් මෙහිම වෝල්ටේජ් එක ඇති වෙනකොට මෙයා පසු නැඹුරු, මෙයා පසු නැඹුරු, මෙයා පෙර නැඹුරු. හරිද? පසු පෙර. එහෙනම් මෙතන මේ පළවෙනි අවස්ථාවේදී ටිකක් විශාල වෝල්ටේජ් එකක් මෙතන හිටියි. විශාල වෝල්ටේජ් එකක් මෙතන හිටියි. ඒක හැබැයි 24ට වඩා අඩු වෙන්න ඕනේ. 24ට වඩා අඩු වෙන්න ඕනේ 0.6ට වඩා වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ඍණ චක්‍රයක් ඇති වෙනකොට මෙහෙම යන්න ගන්නවා. මෙහෙම යන්න ගන්නකොට මෙයා පසුයි මෙයා පෙර දෙන්නේ. එහෙනම් මේ ඍණ චක්‍රයේදී ඇති වෙන වෝල්ටේජ් එක මෙයාට වඩා අඩු එක්කෙනෙක්. ඇයි ඒ? පෙර නැඹුරු අවස්ථා දෙකක්ම තියෙනවා. පෙර නැඹුරු අවස්ථා දෙකක් තියෙනවා කියන්නේ 0.6ව 2ක්. ඒ කියන්නේ 1.2ක්. මෙයා පසු නිසා 1.2ටත් වඩා මෙතන අගේ වැඩි 24ට අඩු. ඔන්න ඔය තියරි එක තමයි අපිට මෙතන හිතන්න වෙන්නේ. දැන් එහෙනම් අපි හිතන්න ඕනේ හැමතිස්සෙම මේ ගානේ ධන චක්‍රයේ වැඩි වෝල්ටේජ් එකක් හිටිනවා, ඍණ චක්‍රයේ අඩු වෝල්ටේජ් එකක් හිටිනවා. එහෙම ඉන්න අය ඉන්නවද? එකේ ඉන්නවා, දෙකේ නෑ, තුනේ නෑ, හතරේ ඉන්නවා, පහේ නෑ. හරිද? එහෙනම් 1යි 4යි දෙකෙන් එකයි. හරිද? ඊට පස්සේ මෙතන සෙනර් ඩයෝඩ් වලදී වෝල්ටේජ් එක හිර කර ගැනීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ ඔයා හිතන්න මෙතන අපි මෙහෙම අලුත් එකක් මං ඇන්දොත් මෙහෙම මෙන්න කියලා හිතන්නකෝ එක. එතකොට මෙයා නැත්තම් මෙන්න මේමනේ තරංග යන්නේ. මෙයා දාපු ගමන් මෙයාගේ V set කියන එක හිර කරගන්න මෙන්න මෙහෙම. හරි. හිර කර ගැනීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තිරස්ව තියෙන ප්‍රස්ථාරයකට තියෙන්නේ 1යි 4යි 1 තමයි එතකොට අපිට උත්තරේ විදිහට ගන්න තියෙන්නේ. පැහැදිලිද? ඒ වුණාම අපේ මේ පේපරේ සාකච්ඡාව අවසන් වෙනවා. මේ පේපරේ සාකච්ඡාව අවසන් වෙනවා. ඉතින් මේක ආයි පාරක් කරන්න පුළුවන් නම් විභාගයට කලින් මේකේ කියපු දේවල් මට හිතෙනවා බොහෝ විට අපේ A level paper MCQ එකට එයි කියලා. ඒක නිසා මේ කියපු දේවල් නැවත කරන්න. මේකට අදාළව තියරි එකක් වට අමතක නම් ඒක ආයි බලන්න. ඊට පස්සේ මහන්සි වෙන්න කැප වෙන්න වගේ ජීවිතේ වෙනස් කරන විභාගය මේක ඒ වෙනුවෙන් කැප වෙන්න මම හිතනවා මේ වීඩියෝ එක ඒ වෙනසට උදව්වක් වෙන්න ඇති කියලා. එසේනම් හැමදෙනාම පරිස්සම් වෙලා මේ දවස් ටිකේ විභාගෙ ලියලා ජය වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මගේ පන්තියේ
ඉන්නේ නැති වෙන ළමයෙක් කවුරු හරි මේක බලනවා නම් එයා මේ වීඩියෝ එක බලලා යම් දෙයක් ඉගෙනගෙන ඒකෙන් ඔයාගේ එක්සෑම් එකේ යම් ලකුණක් ගත්තා නම් ඔයාගේ රිසල්ට් එක වැඩි වුණා නම් ඒකෙන් මම හිතනවා මට කතා කරයි කියලා මේක උදව්වක් වුණාද කියලා මට ඒක කියන්න. හරි. එසේනම් මම උපරිම උත්සාහයක් කරනවා ඉක්මනට ඔයාගේ රචනා පේපරේට පෙර විභාග සහ රචනා ප්‍රශ්න හොඳ ටිකක් අදලා මේ වගේ සාකච්ඡා කරනවා. හරි. එතෙක් හැමෝටම ජය වේවා, සුබ වේවා, බෝ නොවේවා.